ආයිබෝන් සුබ සන්ධ්‍යාවක් ටර්නින් පොයින්ට් අදත් අපි ආරම්භ කරන්නට සූදානම්. දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයි අපි සොයාගෙන යන්නට සූදානම් වෙන්නේ. ඊයේ දවස ගැන පොඩ්ඩක් කතා කරමු. ඊයේ දවස අපිට සැනසෙලි සුසුමක් හෙලන්න පුළුවන් වුණු දවසක්. ආසියාව ශූරයන් බවට පත් වෙන්නට අපිට පුළුවන් වුණා අපේ කොල්ලෝ ටික එකතු වෙලා. ආසියානු කුසලානය ක්‍රිකට් අපිට ජයග්‍රහණය ලබා දුන්නා, කුසලානය දිනා දුන්නා. ඒ වගේම තමයි අපේ කෙල්ලෝ ටික නෙට්බෝල් ශූරතාවය, ආසියානු ජයග්‍රහණය, ආසියාවේ අංක 1 බවට පත් වෙන්නට හැකියාවක් ලැබුණා. ඉතින් ඒ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව අපි විශේෂයෙන්ම මේ කණ්ඩායම් දෙකටත් ඒ පුහුණු කරපු ඒ සියලු දෙනාටමත් දායකුණු සෑම සියලු දෙනාට අපි ස්තුතිය, ඒ වගේම සුබ පැතුම් අපි පිරිනමනවා. අපි විශේෂයෙන්ම මේ කතාව මම අද මුලින්ම කියන්න කියලා හිතුනේ. අපේ කොල්ලෝ කෙල්ලෝ කියලා කියන්නේ, අපේ තරුණ පරපුර කියලා කියන්නේ ආසියාව විතරක් නෙමෙයි, මුළු මහත් ලෝකෙම දිනන්න පුළුවන් අය. මුළු මහත් ලෝකෙම දිනන්න පුළුවන් තරුණ පරම්පරාවක් තමයි අපිට ඉන්නේ. ඉතින් ඒ අයට නිදහසේ රට ලෝකයේ දිනන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා. මොකද මෙතනින් එහාට මේ ජයග්‍රහණ වලින් පස්සේ අපි දන්නවා අපේ රටේ දේශපාලනයත් එක්ක මේ සියල්ල ඈඳගෙන යන්න ගියාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඒ නිසාමයි කියන්නේ අපේ තරුණ පරම්පරාවට ලෝකයේ දිනන්න පුළුවන්. ඒ දැනුම තියෙනවා, ඒ හයිය තියෙනවා, ජවය තියෙනවා. ඒ නිසා ඔවුන්ට ලෝකයේ දිනන්න ඉඩ දෙන්න. රටේ නායකයින්ගේ, දේශපාලන පක්ෂවලින්, ඒ වගේම අනිකුත් සියලු කණ්ඩායම් වලින් ඉල්ලන්නේ දැන් රට ඉස්සරහට යන්න ඕනේ. රට ඉස්සරහට යන්න නම් නිදහසේ තරුණ පරම්පරාවට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න ඕනේ. මේ ප්‍රකාශය කරමින් මම අද වැඩසටහන ආරම්භ කරන්න කියලා හිතුවා. මොකද බොහොම වටිනවා මේ වෙලාවේ අද අපේ කොල්ල කෙල්ලෝ ටික එකතු වෙලා අපිට අරන් දුන්නු ජයග්‍රහණය. එය පවත්වාගෙන යාමත් බොහොම වටින නිසා තමයි අපේ දේශපාලඥයින්ටත්, දේශපාලන බලාධිකාරියටත්, පක්ෂ විපක්ෂ මේ සෑම සියලු දෙනාටමත් විවිධ කණ්ඩායම් වලටත් කියන්නේ ලෝකයේ දිනන්න ඉන්න තරුණ පරම්පරාවට කරුණා කරලා ඒ ජයග්‍රහණ ලබා ගන්න ඉඩ දෙන්න කියලා. හොඳයි, එහෙමනම් වැඩසටහන ආරම්භ කරමු. ටර්නින් පොයින්ට් ආරම්භයයි මේ අපේ සනිටුහන් කරන්නේ. එමනම් එමු අද මාතෘකාවට. රාජ්‍ය ආයතන වලට මොකද වෙන්නේ කියන කාරණේ තමයි අද අපේ ප්‍රස්තුතයේ බවට පත් වෙන්නේ, මාතෘකාව බවට පත් වෙන්නේ. මේ ඔස්සේ අපි සාකච්ඡා කරන්න සූදානම්. රාජ්‍ය ආයතන වලට ඇත්තටම මොකද වෙන්නේ? රජයෙන් ඇහුවොත් නම් කියන්නේ මේවා අපි විකුණනවා නෙමෙයි නේ, වචනේ සමා වෙන. ඒ රජයේ පැත්තෙන් ඕක නෙමෙයි වචනේ. විකුණනවා කියන එක නෙමෙයි, ප්‍රතිව්‍යුහගත කරනවා. ප්‍රතිව්‍යුහගත කිරීම කියන වචනේ තමයි රජය භාවිතා කරන්නේ. අපි ප්‍රතිව්‍යුහගත කරමින් රාජ්‍ය අංශය දියුණු කරන්න ඕනේ, රාජ්‍ය ආයතන දියුණු කරමින් ලාභ ලබන තත්ත්වයට පත් කරන්න ඕනේ කියන තර්කයක් රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ පැත්තෙන් ගත්තාම කියන්නේ අපි කිසිසේත්ම මේව පෞද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ ආයතන අපි රැක ගන්න දිවි හිමියෙන් කැප වෙනවා කියලා. හැබැයි රටට බරක් වෙලා තියෙනවා නම් ආයතන, එම නැත්නම් ඒවා ලාභ ලබන තත්වයට හෝ එහෙම නැත්නම් මහජන සුබසිද්ධිය උදෙසා භාවිතා කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ කණ්ඩායම් දෙකම එක තැනකට පැමිණීම අවශ්‍ය වී තිබෙනවා. මේ සියල්ල ගැනම බලනකොට, කතා කරනකොට වෘත්තීය සමිතියේ නායකින්ට මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳවත්, ඒ වගේම සේව්‍ය සේවක දෙපාර්ශ්වය පිළිබඳවත් සොයා බලන විට ඔවුන් වෙනුවෙන් හඬ නගමින් නිරන්තර හඬක්, විශේෂයෙන්ම සේවක සේවිකාවන්, මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් හඬක් නගන වෘත්තීය සමිති නායකයෙකුට අපි කතා කළා අද දවසේ වැඩසටහනට ටර්නින් පොයින්ට්. එහෙමනම් අපේ ආරාධනය අද පිළිගත්තේ ජාතික ජනබලවේගයේ විධායක කමිටු සමාජික, ඒ වගේම අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහතා. අයිබෝන්, බොහොම ගෞරවයෙන් ඔපිට. අයිබෝන්, බොහොම ස්තුතියි. අයිබෝන්. එහෙමනම් අද ටර්නින් පොයින්ට් අපේ වැඩසටහනේ ආරාධිතයා මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔහු අපිත් එක්ක එකතු වෙන වෙලාවේ මුලින්ම මට අහන්න හිතුනේ, දැන් ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න. මොකද හැමදේම බලපාන්නේ රටේ ජනතාවට තමයි, මේ වැඩ කරන ජනතාවට තමයි මේ හැම දෙයක්ම දැන් බලපාලා තියෙන්නේ. අතර ඔබෙන් මම මුලින්ම අහන්න කැමති, දැන් මේ කැබිනට් එක හැදීගෙන යනවනේ, මේ රාජ්‍ය ඇමතිවරු තමයි මුලින්ම එළියට එන්නේ. දැන් රාජ්‍ය ඇමතිවරුත් පැටව ගහන්න පටන් අරගෙන තියෙනවා. අද තව එක മന്ത്രിවරයෙක් රාජ්‍ය අමාත්‍යවරයෙක් විදියට දෙවුරුම් දෙනවා. දැන් අද වෙනකොට 38යි. මේ වගේ තත්වයක් අද රට තියෙන තැනත් එක්ක අපිට උහුලන්න පුළුවන්ද? මුලින්ම මේ ටර්නින් පොයින්ට් වැඩසටහන තුළින් රාජ්‍ය ආයතන වලට මොකද වෙන්නේ කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න ආරාධනා කිරීම පිළිබඳව ඔබටත්, ඔබ මාධ්‍ය ආයතනයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වඩා වැදගත් මාතෘකාවක් මේ මොහොතේ සාකච්ඡාවට ගැනීම පිළිබඳව. ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙන්න යනකොට මට මතක් වුණා, ඔබ
පූර්විකාව ලෙසම ගත්තේ අපේ රටේ තරුණයෝ. එහෙම නැත්නම් අපේ රටේ රටට බොහොම ජයග්‍රහණ අවශ්‍ය වෙලාවක අපේ රටේ ක්‍රිකට් කණ්ඩායම ආසියානු කොසලානේ දිනා දුන්නා. අපේ රටේ නෙට්බෝල් කණ්ඩායම කාන්තා ආසියානු කොසලානේ දිනා දුන්නා. අපේ රටේ මේ ක්‍රීඩකයින් බොහොම වෙහෙස මහන්සි වෙලා දුක් මහන්සි වෙලා මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට සෝසුසුම් වෙනුවට සැනසුම් සුසුමක් ගෙනත් දෙනවනේ. හැබැයි මේ රටේ තරුණයෝ නැත්තම් මේ ක්‍රීඩකයෝ මේ රටේ අනාගත බලාපොරොත්තු එහෙම සැනසුම් සුසුම් ගේද්දී රනිල් රාජපක්ෂලා එකතු වෙලා ආපහු සෝසුම එකතු කරනවා. මැච් එක ගහලා ඉවරනට ආපහු ඇමතිකම් වැඩි කරනවා. ඉතින් මේකේ බර ආපහු ජනතාව දරන්න ඕන. නිසා මේක මේ නිකම්ම ඔහේ නම් නෙමෙයි. ඒ ඔය රාජ්‍ය ඇමති ධූර ගැන කියද්දි මම පොඩා සංසන්දනයක් ඔබට කියන්නේ. අපි මේ රාජ්‍ය ඇමතිවරයෙක් ඇයි නඩත්තු කරන්නේ? දැන් 38යි ඔබ කිව්වා වගේ. කැබිනට් ඇමතිවරු ටිකක් ඉන්නවා. හෙට අනිත් තව කැබිනට් ඇමතිවරු ටිකක් පත් වෙනවා. මොකද තව ඉන්නවා ඔය අතරමැද බලන්නකෝ. හිටපු කැබිනට් ඇමතිවරු ටිකක් ඉන්නවා මේ ඇමති ධූර නැතුව ඉන්නේ දැන්. මේ ඉන්නේ හෙට අනිද්දා ඇමති ධූර ලබා ගැනීම. පෙර සූදානම්. දර රනිල් පත් වෙලා මාස 2යි ජනාධිපති වෙලා. මැයි 13න් ගත්තාම රනිල් අගමැති වෙලා මාස 2යි. දැන් මාස 4යි. රනිල් මොනවද රටට කරේ? රනිල් වික්‍රමසිංහ මේ රටේ $1 එකක් ගේන්න හදපු වැඩ පිළිලක් තියෙනවද? නැහැ. ඒ වෙනුවට රනිල් දැන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ජනතාව විසින් පන්නපු පාලකයන් නැවත බෞතිස්ම කරමින් ඇමති ධූර ලබා දෙමින් ඒ අයට ජීවත් වීම සඳහා ජීවනෝපාය හදලා දෙනවා. අපි එක උදාහරණයක් මම ඔබට ගන්නම් මේ රාජ්‍ය ඇමතිවරයෙකුට ලබා දෙනවා තෙල්. සාමාන්‍ය ඔහුගේ කාර්යාලය දෙනවා. ජනාධිපති ලේකම්වරයා ලියුමේ ගහලා තියෙනවා ඒ ටික. වාහන දෙනවා. කාර්ය මණ්ඩල 15ක් දෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයෙක් දෙනවා. මේ විදිහට කණ්ඩායමක් තියෙනවා. නඩත්තු කරනවා. ඔව් නඩත්තු කරනවා. 5 දෙනෙක් ඉන්නවා ආර්ය මණ්ඩලේ එයාට පහනක් දෙනවා. දුරකථනක් දෙනවා. මේ බිල් එක. තෙල් විතරක් ගත්තොත් තෙල් ලීටර 2250ක් මාසෙට හම්බ වෙනවා. එක රාජ්‍ය අමාත්‍යවරයෙකුට. එක රාජ්‍ය අමාත්‍යවරයෙකුට. ඒක තෙල් ලීටර 2250ක් හම්බ වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ගත්තොත් එimhe ලක්ෂ 10කට වැඩි. දැන් මේ මොකටද? නාස්ති කරන්න. මේ රාජ්‍ය ඇමතිවරු දුවලා පැනලා වෙහෙස වෙලා නම් මේ රට මෙතනට වැටිලා නැහැනේ අද. රට වට්ටපු, රට විනාශ කරපු, මේ රට කොල්ල කාපු මේ හොර නඩය මේ රටේ මිනිස්සුන්ට රනිල් රාජපක්ෂ ආයවැයෙන් බදු ගහලා ඒ බදු ටික එකතු කරලා දෙන සල්ලි වලින් මේන් තෙල් ගහලා දෙනවා. මම මේ තෙල් විතරයි කියන්නේ. දුරකථන බිල්, තබෝ දේවල් තියෙනවා. පැත්තක තියමු. ඔබ බලන්න අපේ රටේ ත්‍රිරෝද රථ තියෙනවා ලක්ෂ 12ක්. ලක්ෂ 8ක් දෛනිකව පාරේ හයර දුවනවා. මේකෙන් අඩුම තරමේ ලක්ෂ 6ක් පවුල් නඩත්තු කරලා දුවන්නේ. සමහර අය ජොබ් එකක් කරලා අතරමැද කීයක් කර හොයනවා. හැබැයි මේකේ ලක්ෂ 6ක් විතර ඉන්නවා ඍජුව ත්‍රිවිල් එක දුවන්නේම රස්සාවට. එදා දිව්වොත් තමයි ජීවත් වෙන්නේ. දැන් ඒකට මාසෙට 1 ලීටර කීයක් දෙනවද? සතියට 5යි. මාසෙට 20යි. ඔබ කල්පනා කරලා බලන්න. සාමාන්‍ය කිලෝමීටර් 20ක් විතර තමයි 1 ලීටරයකින් දුවන්නේ. ලීටරකින් දුවන්නේ කිලෝමීටර් 20යි. එතකොට ලීටර් 5යි කියන්නේ 100යි. ලීටර් 5යි කියන්නේ 100යි. අපි 25ක් ගම 125යි. ඔබ අහන්න ලංකාවේ ත්‍රිරෝදත රියදුරෝ දවසට කිලෝමීටර් 100ක් දිව්වේ නැත්තම් ඔකට ජීවත් වෙන්න පුළුවන්. දවසට. බෑ. තෙල් ටික ගහලා නඩත්තු වියදම් ඇරලා රුපියල් 2-3000ක් එයාට ගෙදරට ජීවත් වෙන්න නම් ඔව් අඩුම තරමේ රුපියල් 4-5000ක් හොයාගන්න එපා. සහ කුලී පදනම මත වුන් සමහර ත්‍රිවිල් දවසකට ගන්න රුපියල් 1000ට ත්‍රිවිල් එක ගන්නවා දැන්. මොකද එහෙම දැන් වෙලා තියෙන්නේ. එතකොට රස්සාව ත්‍රිවිල් එකක් නැති නිසා ත්‍රිවිල් එකක් අරගෙන දුවන්නේ. සමහර ත්‍රිවිල් හම්බ වෙනවා පටන් අරන් තියෙන බලනකොට අම්පාරේ. දැන් කොළඹ ඇවිල්ලා ආපහු යනවා. මේ නේන හයර් එක දාගෙන යනවා. මම මේ කියන්න ගත්තේ මේ පවුලක් නඩත්තු කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ට ලීටර් 20ක් දෙනවා. මේ රට විනාශ කරපු දූෂිතයන්ට, මිනිමරුවන්ට මේ රටේ මහජන මුදල් හොයලා ලීටර් 2250ක් දෙනවා. දැන් මේන් රනිල්. මෙහෙම කියන රනිල්ලා තමයි අපිට කියනවා අම්මෝ රාජ්‍ය ආයතන පාඩු විකුණන්න ඕන. අම්මෝ ඒවා හෙන බරයි විකුණන්න ඕන. මේ අපිට අද කතා කරන්න උනේම මේ IMF යෝජනාව තියෙන තව බොහෝ දේවල් තියෙනවා. නම් මම කියන්න ආවේ මේවා කරුම. මේවා ඇමතිකක් නෙමෙයි. මේ රටේ ජනතාවට පාත් කරපු කරුම. ඒ නිසා ඒ කරුම තමයි ජනතාව ගෙවන්නේ. ඒ නිසා අපි රනිල් රාජපක්ෂලාට කියන්න ඕනේ මිනිස්සු මේ කරුම බොහොම උපේක්ෂාවෙන් දරාන හිටින්නේ. ඒ නිසා මැයි 9 නැවත කියව ගන්න ඔයගොල්ලෝ. ජූලි 9 නැවත කියව ගන්න ඔයගොල්ලෝ. මිනිස්සු මේ ඉන්නේ
මේ පෝලින් නැති වෙලා තියෙන්නේ ඕගොල්ලෝගේ හපංකම නිසා නෙමෙයි අතේ සල්ලි නැති නිසා. තෙල් ටික ගහ ගන්න සල්ලි නැහැ. එතකොට ගොවියට පොහොර ටික නැහැ. දීවරයට භූමි තෙල් ටික නැහැ. ත්‍රිරෝද රත්න හිමියන්ට ත්‍රිරෝදේ දුවන්න පෙට්‍රල් ටික දෙන්නේ නැහැ. එතකොට අද ස්වයං රැකියාව කරපු අතිවිශාල පිරිසක්. අපි දෛනිකව ගත්තොත් එහෙම ත්‍රිරෝද රතේ ස්වයං රැකියාව. ඒ වගේම කොණ්ඩ කපන වැඩි. සැලොන් එක. අපේ රටේ සාමාන්‍ය අවුරුද්දට 1,50,000ක විතර විවාහ වෙනවා. ඒගොල්ලෝ සාමාන්‍ය හොරෙන් පැනලා ගියත් දෙන්න එකතුලා ෆොටෝ එකක් ගහනවා. මොකද තමන් බැන්දා කියලා කියන්නේ. එහෙම ෆොටෝ එකක් ගහනවා. ඒ ෆොටෝ එක ගහන්න දෙනවා මේකප් එකක් දාගන්න ඕනේ. කොණ්ඩේ පොඩ්ඩක් හදා ගන්නවා මේකප් එකක් දාගන්න. අද මොකද වෙලා තියෙන්නේ? සමහර මේ කොළඹ තියෙන ප්‍රධාන ඔය shopping centers වල තියෙන සැලොන් පවා වැහෙනවා. මේවට අමුද්‍රව්‍ය ගේන්න බෑ. පවුඩර් එක ගේන්න බෑ. තව ටික දවසක් යනකොට කතුරක් ගේන්න බැරි වෙනවා. නේද? ගේන එක නවත්තන්න බැරි වෙනවා. ඒක කොණ්ඩ වවාගෙන නේද? අර වානරය වගේ අපිට ආපහු ගල් යුගයටම රනිල්ල අපිව තල්ලු කරගෙන යනවා මේ. ඒක තමයි මේ කරමින් තියෙන්නේ. ඒ නිසා මේ අයට බැහැ කියන එක හරි පැහැදිලි. ඔබ බැරි මිනිස්සු අපිට බරපතවමින් ආපහු කියනවා මේ ඇමති දූරපත් කරලා රට හදන්න නෑ. ඒ නිසා මේ කරුම වහාම රටේ ජනතාවට පටවන්න නැතුව ඔයගොල්ලෝ රටට බර පටවන්න නැතුව වහාම ජනතාවට කන් දෙන්න. එහෙම නොවුනොත් ජනතාව ඔයගොල්ලන්ට පාඩමක් උගන්වන්න එක නම් නවත්තන්න බෑ කියන එක ඉතාම පැහැදිලිව කියනවා. ඔබ චෝදනාවක් එල්ල කරනවා දැන් 38 දෙනෙක්. ඇත්තට මේ 38ක් කියන සංඛ්‍යාව අතිවිශාල සංඛ්‍යාවක්. කෝටි 2කට වැඩි සුළු ප්‍රමාණයක් වැඩි ජනතාවක් ඉන්න රටකට රාජ්‍ය අමාත්‍යවරු පමණක් 38ක් සිටීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. නමුත් රජයේ පාර්ශවයෙන් ප්‍රධාන වශයෙන් මොවුන් කියන දේ තමයි පහුගිය කාලෙදී මේවා විධිමත් ආකාරයට මේ අමාත්‍යාංශ සහ විෂයපතයන් බෙදීමක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. මේ වෙලාවේ රටට අවශ්‍ය වෙලා තියෙන වේගවත් සංවර්ධනයක් කරා යන්න. ඉතින් ඒ නිසා විධිමත්ව ඔවුන් විෂයන් වලට බෙදමින් ඉක්මන් සංවර්ධනයක් කරා රට ගෙනියන්න අවශ්‍ය නිසා මේ ආකාරයේ අමාත්‍ය දුර පිරිනැමීමක් සිද්ධ කරනවා කියලා. ඒ ප්‍රකාශය ඔබට පිළිගන්න බැරිද? කණ්ඩ ඕන වුණාම කබර ගෝයා තල ගෝයා කරගන්නවා කියනවනේ. ගොරක දඩමස් කරනවා කියලා කියනවා. මේක කරන්නේ. දැන් ඔබ බලන්නකො පෙට් කනිජ තෙල් සංස්ථාව පාඩුයි කියන ඇමතිවරු 3 දෙනෙක් දානවා. දැන් පාඩු එකක් ප්‍රතිවගතකරණය කරන්නේ ඇමතිවරු මොකටද? මං කියන්නේ ඒගොල්ලන්ගේම ලොජික් එකට අපි යමුකෝ. ඒගොල්ලන්ගේම තියරිට යමුකෝ. පාඩු නම් ඇමතිවරු එක්කෙනයි රයිට් මේවා මේ පාඩුවයි දරන්න බෑ. මේවා තව පාඩු වෙනවා. මේ ඇමතිවරුන්ට තෙල් ගැහුවත් පාඩුයි. ඒ නිසා මේක අපි ප්‍රතිවගතකරණය කරන්න යන්නේ. ඒ නිසා මේක අපි දෙනවා. අපි විකුල්ලම දානවා. අපි නිකන් හිටගමු. ඒතකොට ඇමතිවරු ඕනේද? දැන් හෙට විකුණනොත් එහෙම ඊට පස්සේ මේ ඇමතිවරු මොකද කරන්නේ? මේ පින් ගොම් බාන් අපිට බලා ගන්න වෙලා තියෙන්නේ. පිනට අරපු අර ගම් වල ඉන්නවනේ පිනට අරපු හරක්. ඒ කියන්නේ සාමාන්‍ය පින් ගොනා කියලා එක ගහලා තියෙනවා. ඒක මේ ඇමතිලාටත් ගහන්න වෙනවා පින් ගොනා කියලා. මොකද ජනතාවගෙන් කකා බිබී ඇමතිකමකුත් නැහැනේ වක්කීමක් නැහැනේ. සංස්ථාව විකුණන්නේ. ඒක පින් ගොනා කියලා හන්දි ගානේ අපිට බලා ගන්න පුළුවන් මේ පින් ගොන් ඉන්නව බහැලා. ඒ ජනතාවගෙන් තෙල් ගහනවා, ජනතාව කණ්ඩ දෙනවා, ජනතාව ගෙවල් දෙනවා, ජනතාව ටෙලිෆෝන් ගෙවනවා. ඉතින් මේවා එතකොට ආර්ථිකය හදන්නද? මේ රට වැටිලා තියෙන තැන ගත්තොත් එහෙම අද මේ රට මෙතෙන්ට වට්ටපු මේ රට කොල්ල කාපු දූෂිත රැළනේ මේ ඉන්නේ. සමහරුන් මිනිමරුන් චෝදනාවලට ලක් වෙච්ච අය. සමහරුන් අපාරන් ඉන්නේ උසාවියේ. සමහර ඇමති කැබිනට් ඇමති ඉන්නවා කෝටි 2කමාරක දඩ කාලා ඉන්නේ. ඇපිල් කෝට්ටේ ඉන්නේ තවම. ඉදිරි පෙළම ඉන්නවා. හොඳද? එතකොට දැන් මේවා මේ රටක සංවර්ධනයේද ලෝකෙ මිනිස්සු පස්සෙන් hina වෙනවා ඇති මේවා දැකලා. ඔබ මේ රටක හදන්න නෙමෙයි. මේගොල්ලන්ගේ ජීවත් වීමට හදාගත්ත තියර මිස මේ පරණ අවුරුදු 74ක් තිස්සේ කරපු වැඩ ඉතින් ඒගොල්ලෝනේ මේවා කරේ. ඒක දැන් අපිට කියනවාද මේ විකුණන්න හදනවා කිය ඒගොල්ලෝ මේ හදන්න යන්නේ කියලා නෑ. මේ අවසන් හුස්ම වැටෙනකම් මේ සෙට් එක ජීවත් වෙන්න ජනතාවගෙන්. ඒ නිසා ජනතාවගෙන් කකා බිබී ඉන්න මිනිස්සුන්ට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඉඳන් කන්නේ බොන ජනතාවගේ. මේ යන විදිහට ඔබ එල්ල කරන මේ චෝදනාවන් සහ ඒ වගේම ඔබේ පක්ෂය කණ්ඩායම් එල්ල කරන චෝදනාවන් එක්ක අපිට අහන්න ලැබෙන දෙයක් තමයි මේ කරන්න හදන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ ගොඩ වැඩි කරගන්න දේ. තමන්ගේ ගොඩ වැඩි කරගන්න ඊළඟ මැතිවරණයේදී තව ආණ්ඩුවක් පිහිටවන්න මේ සඳහා වන මූලිකත්වයේ ගනිමින් ඔහු වැඩිපුර අමාත්‍යාංශ විශේෂයෙන්ම පොදුජන පෙරමුණට ඒ වගේම නිදහස් පක්ෂයට මෙන්න මේ කණ්ඩායම් වලට ලබා දීම සඳහා වන ගොඩ වැඩි කිරීමේ කාර්යයක නිරත වෙනවා කියන. ඒ පිළිගන්න පුළුවන්ද? නෑ මේ
ඊළඟ මැතිවරණ දිනන්න හරි මොනා හරි කියලා නම් හිතන් ඉන්නේ අපිට කියන්න තියෙන සෝරි තමයි. ජනතාව ඔයගොල්ලන්ට පාඩම් කියලා දීලා තියෙන්නේ. මේ රනිල් වික්‍රමසිංහ දැන් පත් කරන්නයි නෑනේ. ඊයේ පහුගිය දවසක අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරා රනිල්ගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරු සහ කණ්ඩායම ජනාධිපති මන්දිරයට ඉන්නවා 80ක් පත් කරලා ඉන්න රුපියල් 80000 40ක් පත් කරලා ඉන්න 80000ක දීමනා දීලා මෙයාට මඩ හොදන්න එයාගේ අන්තපුරයට දෙනවා එයා රස්සා ටික එයා මොකද දැන් බලා ගන්න එපා එයා බලා ගන්න ඕනේ මේ අය දැන් මේ රස්සා නැන කාටවත් ජොබ් එක නැති වෙච්ච රනිල් ඇතුළු සෙට් එකට දැන් රනිල් ජොබ් දෙනවා ඉස්සල්ලා රනිල්ට ජොබ් එක හම්බුණා ඊට පස්සේ අනිත් අයට දෙනවා ඊට පස්සේ ජොබ් නැති වෙච්ච සෙට් එකට දෙනවා මේ දෙන්නේ ඒවා නැතුව මේ මැතිවරණ දිනන්න ඒ මැතිවරණ තියන්න එපයි අපි රනිල්ට අභියෝග කරනවා දැන් රනිල් වික්‍රමසිංහ ඊපෙලා කියලා තිබුණා මේ මාස 6කින් ජනමත විචාරණයකට යනවා කියලා මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් අපි කියන්නේ මේ රටේ මැතිවරණ තියන්න ඕනේ අපි රනිල්ට අභියෝග කරනවා පුළුවන් නම් තියන්න මැතිවරණ ඉස්සලම මේ රටේ මිනිස්සු රනිල් වික්‍රමසිංහ කැමති නැද්ද කියලා බලන්න අප නැතුව පරදිනවා රනිල් ඔබේ අභියෝගය රනිල් පුළුවන් නම් තියන්න තමන් ගෙන යන ආර්ථික වැඩපිළිවෙල හරි තමන් මේක තමන් සුදුසුයි රටේ නායකත්වයට කියලා තියන්න අප නැතුව රනිල් පරදින්න ඒ නිසා මේ මැතිවරණ වලට නෙමෙයි දැන් මේ තමන්ට ජනාධිපතිකම ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ අත උස්සපු එකට සලකනවා රාජපක්ෂලාට සලකනවා නිසා මේ රාජපක්ෂලාගේ සැලසුම නිසා ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමේ පැරද්දුවා හැබැයි ආපහු රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඒ පැරදිච්ච රාජපක්ෂලාට ඔක්සිජන් දෙනවා දැන් ඔබ කියන්නේ රාජපක්ෂවරුන්ගෙන් කවුද මේ පිටිපස්සේ ඉඳලා එහෙම රනිල් වික්‍රමසිංහ හරි ජනාධිපතිවරයා හසුරුවන්නේ දැන් ඔබ බලන්නකෝ මේ ඉන්න බැසිල් රාජපක්ෂ අමාත්‍ය දුර ටික දීලා ගියා ඇමරිකාවට ගිහිල්ලා ඉන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ එළවපු ගෝඨාභය රාජපක්ෂ ආවා. දැන් ඒ ගෝඨාභය රාජපක්ෂලා ගෙවල් දෙනවා ආරක්ෂාව දෙනවා. ඔබ ඔය ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු ජනාධිපති ලේකම්ගෙන් අහන්න. ගෙනල්ලා. ඔය රාජ්‍ය නිලධාරියෙක්ගෙන් විගණකාධිපති ගෙනල්ලා අහන්න. රාජ්‍ය සේවකයෙක් දාලා ගියොත් එහෙම ඔහුට මොනවාද හම්බ වෙන්නේ? ආපහු ඇවිල්ලා කිව්වා අනේ මම මේ බයට දාලා ගියා මට රස්සාව දෙන්න කිව්වොත් දෙනවද? දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. දැන් කණ්ඩ බොණ්ඩක් දෙනවා, බලා ගන්නවා, වාහනක් දෙනවා, ගෙවලුත් දෙනවා. මේවා එන අපරාධනේ. දැන් මොක උමනාවටද මේ දෙන්නේ? ඒ රාජපක්ෂරුන්ගේ උමනාව. ගෝඨාභය රාජපක්ෂ රනිල්ට ජනාධිපතිකම දීලා ගියා නිසා. එතකොට දැන් ඊළඟ ඇමති ධූර නම් කරනවා. නේ? අර මම දැක්ක එක ඇමතිවරයෙක් හරි කවුරු හරි බාර නොගෙනත් ඉන්නවා කියලා තිබ්බත් තමන් කැමති එක දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ යාට වෙන එකක් බාර දුන්නත් පැය කිහිපයකට පස්සේ. මේ මං හිතන්නකෝ මේ ඒවා එන්නේ කොහින්ද එතකොට? මේ චේන්ජස් එන්නේ කොහින්ද එතකොට? මේ රාජපක්ෂවරු. ඔබ කියන්නේ මේක ඩීල් එකක්ද? මේ යන්නේ සම්පූර්ණ ඩීල්. රනිල් වික්‍රමසිංහ තමයි මේකේ ඉන්න හොඳම පප්පා ඩීල්. ඒ නිසා මේ රනිල් මේ ඩීල් එකක් දැම්ම රනිල්ට UNP එකෙන් ජනාධිපති වෙන්න බැරි වුණාම රනිල් පොහොට්ටුවෙන් ජනාධිපති වුණා. ඉතින් පොහොට්ටුවට සලකන්න බෑ. දැන් මේ කරන්නේ රනිල් පොහොට්ටුව විසින් ජනාධිපති කරපු රනිල් පොහොට්ටුවට සලකනවා. හැබැයි ප්‍රතික්ෂේප කරා ජනතාව මේ අය. ආණ්ඩුව රනිල් පොහොට්ටුව ප්‍රතික්ෂේප කරා. හැබැයි දැන් රනිල් හදනවා ප්‍රතික්ෂේප කරපු අයට පණ දෙන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහ පාඩම ඉගෙන ගන්නෙත් මේ පාර තමයි. හොඳයි. එහෙමනම් අපේ බොහෝ දේවල් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම ජනතාවට බලපාන ප්‍රධාන වශයෙන් බලපාන කරුණු කාරණා රැසක් අඩංගු කරගනිමින් පසුගියදා අතුරු අයවැය ඉදිරිපත් වුණා. යම් කිසි හෝ සහනයක් තිබේවි කියන විශ්වාසය තිබුණත් සිද්ධ වුණේ ජනතාවට වැය පාර්ශවය. හැබැයි ආණ්ඩුවට අය පාර්ශවය. අය ඒ පැත්තට වැය අනිත් පැත්තට ගිහිල්ලා ජනතාව තවත් කබලෙන් ලිපට වැටීමක් තමයි සිද්ධ වුණේ. විශේෂයෙන්ම මේ බදු ප්‍රතිපත්තියේ වෙනස්කම් ඇති කිරීමත් එක්ක වැඩබද්ද වැඩි කිරීම හරහා තව බදු ගණනාවක සංශෝධනයන් ඒ හරහා සිද්ධ වුණා. දැන් අපි ගියොත් අතුරු අයවැයට ඔබ දකින්නේ මේ අතුරු අයවැය සම්පූර්ණයෙන්ම ජනතාව පෙළා දැමීම සඳහා ගත්ත උත්සාහයක්ද නැත්නම් ඇත්තටම ඒ තුල රජය කියනවා වගේ රට ගොඩනගන්නට ගත්ත උත්සාහයක ප්‍රතිඵලයක්ද? මේ තියෙන අතුරු අයවැය. මේ අතුරු අයවැයේ ජනතාවට මොනවද තියෙන්නේ කියලා අහුවොත් තැනක දෙක තුනක කියනවා අර ණය චුට්ටක් කපලා දානවා සමෘද්ධියට 2500ක් දෙනවා ගැමිණි මාතාවන්ට 2500ක් දෙනවා කියලා කියනවා. දැන් ඊටු කොහෙද දෙන්නේ? අවුරුද්දට 3,20,000ක් දරුවෝ උපදිනවා අපේ රටේ. ඒ කියන්නේ අම්මලා දරුවෝ 3,20,000 ප්‍රසූත කරනවා. ඒතර මේ අම්මලාගෙන් 140ක් නිශ්චිතවම සමෘද්ධිලාභී අම්මලා. ඒ අපේ රටේ පවුල් වලින් 140ක් සමෘද්ධිය තියෙනවා.
140ක්. ඒ ලක්ෂ 3න් 140ක් කියන්නේ 1,20,000. ඒ 1,20,000කට දෙන්න බෑ නම් අඩුම ගන්න 2,500. 20,000 ගන්න දෙනවද? මුම් පල් හොරු මුම් බොරු කරන අම්මලත් විකුණලා කනවා මුම්. හොරා කන්න උනහම මේම කන જાතියක් මේ දෙගොල්ලෝ කියලා කියන්නේ මේ රටේ අම්මලා දරුවෝ විකුණලා කන જાතිය මේගොල්ලෝ. මේ බොරුවනේ කරන්නේ. එතකොට අද අනිත් ප්‍රශ්නේ මේ අයවැය ක්‍රියාත්මක කරනකොට අද ජීවන වියදම. ඒ නිසා රනිල් ආර්ථික විද්‍යාව කරලා තියෙනවනේ. ලෝක තමයි රනිල් කරලා තියෙන්නේ. හැබැයි රනිල්ට අඩුම ගානේ වටේ ඉන්න හරි කියලා දෙන්න එපා ආර්ථික විද්‍යාව. ජනාධිපති මුදල් ඇමතිකම තියන් ඉන්නවනේ. හෙන කයිය ගැහුවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනකොට ජනාධිපති තියාගන්න ඕනේ ආරක්ෂක අමාත්‍යාංශය විතරයි මතකද නේ? හැබැයි දැන් රනිල් තියන් ඉන්නේ මුදල් අමාත්‍යාංශය. මොකද මුදල් අමාත්‍යාංශය තියන් ඉන්නේ රනිල් මේ මුදල් ඇමතිකම දන්න නිසාද? එහෙනම් දැන් රනිල් උත්තර දෙන්න එපයි. 2000 මම අපිට පෙන්නන්නම් මේ තියෙන්නේ මේ සමීප රූපයක් මට අරන් පෙන්නන්න මේ තියෙන්නේ ජීවන වියදම වැඩිවීම. මේ තියෙන ජීවන වියදම වැඩි වීම මට මේ සමීප රූපයක් දුන්නොත් ඔබ මේකේ පෙන්නන්න. මේ තියෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය වැඩි වීම මේ තියෙන්නේ. මේ තියෙන ජීවන වියදම වැඩි වීම මේ රොකට් එක වගේ උඩට යන්නේ. මේ රූප රාමයේ තියෙන එක. ජීවන වියදම රොකට් එක වගේ යනවා. ලෝකෙ එකම රට ඔච්චර වේගෙන්. ඔච්චර යනවා. ගිය ජනවාරි ඉඳන් මේ අගෝස්තු වෙනකොට 110කින් නැගලා 110කින් නැගලා කියන්නේ ඔබට මේ ආයතනෙන් රුපියල් 50000ක පඩියක් හම්බුනොත් ඔබ ගිය දෙසැම්බර් මාසේ 50000ක පඩියක් නම් ඔබ ගත්තේ ඔබ මේ 50000ට ජීවත් වෙලා හිටියා නම් ඔබට මේ මාසේ ජීවත් වෙන්න අඩුම ගානේ 1,10,000ක් ඕනේ 1,10,000ක් ඕනේ. හැබැයි ඉතින් මේ ආයතනෙට එහෙම පඩි වැඩි කරන්න පුළුවන්කමක් තිබුණොත් තමයි එහෙම chance එකක්වත් තියෙන්නේ. 99%ක්ම අපේ රටේ එහෙම ආයතන නැහැ. ආයතනත් වැටිලානේ තියෙන්නේ. ආයතනත් වැටිලා. මං කිව්වේ නිෂ්පාදන වැටිලා අමුද්‍රව්‍ය ගේන්න බෑ. සමහර කර්මාන්තවල භාගයයි වැඩ කරන්නේ. සේවක කොටසක් නවත්තලා. නේ? මේ තෙල් ටික නැහැ, විදුලිය නැහැ. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ අතුරු අය 115 ඉඳන් 112 ඉඳන් 15 දක්වා වැට් එක වැඩි කරනවා. 125කින් වැට් බද්ද වැඩි කරනවා. දැන් ජනතාවට මොනවද දෙන්නේ? ජනතාවට මොකක්ද තියෙන සහනේ? මොකුත් නැහැ. මේක සම්පූර්ණම IMF එකේ එකඟතාවයේ සිංහල පිටපත. මේ තියෙන්නේ අතුරු අයවැය නෙමෙයි. මේකට නිකන් අතුරු අයවැය කතා දැම්මට රනිල් වික්‍රමසිංහ මේ කරලා තියෙන්නේ IMF එකත් එක්ක ආපු එකඟතාවය ලංකාවේ පාර්ලිමේන්තුවල දාලා සම්මත කරන්න යන්නේ. මේකේ තියෙනවා බදු වැඩි කරන්න. IMF පළවෙනි එකඟතාවය. බදු වැඩි කරන්න. රාජ්‍ය ආයතන ටික විකුණන්න. මිල වෙළඳපොළට සංසන්දනය කරන්න. දැන් විදුලි බිල වැඩි කරා. තෙල් බිල වැඩි. තෙල් ලීටර එකකින් රුපියල් 100ක ලාභය බද්දක් තියෙනවා. තෙල් ලීටර එකකින් දැන් රුපියල් 100ක බද්දක් අය කරනවා. මෙච්චර ආර්ථිකය අමාරු වෙලා තියෙනවා එහෙනම්. විදුලි බිල වැඩි කරා, වතුර බිල වැඩි වෙනවා, තෙල් ටික වැඩි කරා, වැඩි කරන් තියෙන ඔක්කොම වැඩි කරා. මහ බැංකුවේ වෙනස්. ඒ කියන්නේ අර මිල ගෙනාවා. ඒතර පෞද්ගලීකරණ. ඊට පස්සේ IMF එකේ අන්තිම ප්‍රධාන කරුණු 7යි අන්තිම එක තමයි වංචා දෝෂණ වැළැක්වීම සඳහා යාන්ත්‍රණයක් සකස් කරනවා IMF එකත් මැදිහත් වෙලා. මේකෙත් බලන්න. මේ තියෙන්නේ 32 වෙනි එක. ආයතනික පාලනය සදාචාරාත්මකව ශක්තිමත් කිරීම සහ දෝෂණ වැළැක්වීම. ඊට පස්සේ තියෙන සමාලෝචන මේ. ඒ සඳහා කමිටුවක්. ඊට පස්සේ තියෙන සමාප්තිය. මේ තමයි මේ මං කියන්නේ රනිල් රාජපක්ෂලා IMF එකත් එක්ක එකඟ වෙච්ච එකඟතාවයේ සිංහල කොපිය මේක. බදු වැඩි කරන ඒවා, විකුණන ඒවා, ජනතාවට බරපතලව සහනාධාර කප්පාදු කරන ඒවා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ පෞද්ගලිකංශයේ ආයතනවල සේවකයෝ සේවය අවසන් කිරීමේදී වන්දි ගන්න ඕනේ. නිකන් සේවය අවසන් කරන්න බෑ. මේකේ තියෙන වන්දි කියන ක්‍රමය අහෝසි කරන්න කියලා. IMF එකත් කියනවා. රාජ්‍ය සේවකයෝ අයින් කරන්න, පෞද්ගලිකංශ සේවකයෝ අයින් කරන්න තියෙන නීතිමය බාධා ඉවත් කරන්න, ලෝ රිෆෝම් ඉවත් කරන්න. මම කියන්නේ IMF එකක් දැන ගන්න ඕනේ ඉස්සල්ලාම අපේ රටේ මේ ලෝ රිෆෝම්ස් කරන්න පාලින් පාර්ලිමේන්තුව රිෆෝම් කරන්න ඕනේ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. මොකද මේ පාර්ලිමේන්තුව තමයි මේ රට මෙතෙන්ට වැට්ටුවේ. මේ පාර්ලිමේන්තුවේ තමයි හොර නඩේ ඉන්නේ. මේ පාර්ලිමේන්තුවේ තමයි දූෂිත නඩේ ඉන්නේ. මේ පාර්ලිමේන්තුවේ තමයි අපරාධකාරයෝ ටික ඉන්නේ. අද මහ බැංකුව කඩපු රනිල් වික්‍රමසිංහ අද ජනාධිපති. මහ බැංකුව කඩන්න ආපු ගෝඨාභය ජනාධිපතිතුම රනිල්ට දීලා දැන් ගෝඨාභයගේ ගෝලියොත් එක්ක එකතු වෙලා මහ බැංකුව කඩපු රනිල් දැන් ආණ්ඩු කරනවා. හදයිද රට? නෑ. ඉතින් ඒ නිසා මේ අයවැය කියලා කියන්නේ
මේ රටේ ජනතාවට සහන නැහැ. ඒ නිසා තමයි අද දවසෙත් අපි වෘත්ති සමිතිය හැටියට කොළඹ කොටුවෙන් පටන් ගත්ත සති දෙකක අපි ජනතාව දැනුවත් කර ව්‍යාපාරයක් කරා යනවා. අපි කියන්නේ රාජ්‍ය සේවකයාගේ පඩිය වැඩි වෙන්න ඕනේ දැන්. ඒක පඩි වැඩි වෙන්නේ නැත්නම් අපි අහනවා රාජ්‍ය සේවකයා ජීවත් වෙන්නේ කොහොමද? ඔබේ තියෙන යෝජනාව දැන් මේ තියෙන තත්ත්වයට ජීවන වියදම වැඩි වෙලා උද්දමනය වැඩි වෙලා මේ වගේ තත්ත්වයක තියෙද්දී ඔබ ඇතුළු වෘත්තීය සමිති කරන යෝජනාව මොකද්ද? දැන් ආයතනත් වැටිලා තියෙනවා නම් ආයතන වලටත් කෙලින් වෙන්න විදිහක් නැතුව තියෙනවා නම් පඩි වැඩි කිරීම ප්‍රායෝගිකද මේ වෙලාවේ? නෑ ඒක තමයි මම කියන්නේ. අපි දැන් පඩියක් ඉල්ලනවා. හැබැයි අපි කියනවා මේ වෙලාවේ පඩි දෙන්න බැරි නම් දීමනාවක් දෙන්න ඕන తాවකාලිකව. ඇයි? මේ ඇමතිවරු 60 70ක් නඩත්තු කරනවා නම් නිකන් මේ රටේ වැඩ කරන ගුරුවරුන්ට දෙන්න ඕනේ නැද්ද දීමනාව? මේ රටේ කාර්යාල වැඩ කරන සේවකයන්ට දෙන්න ඕනේ නැද්ද දීමනාව? මොකද ඒගොල්ලන්ගේ පඩිය වැඩි උන්නේ නැහැ. 2016න් පස්සේ පඩි වැඩි උන්නේ නැහැ. ඔබ කල්පනා කරන විශ්‍රාමිකයෝ අවුරුදු 20 25 30 වැඩ කරලා තමන්ගේ ජීවිත කාලෙම මේ වෙනුවෙන් ගැවලා අද රාජ්‍ය සේවකයෝ ගෙදර ගිහිල්ලා ඉන්නවා. දැන් අවුරුදු 4කින් වැටුප් විසමතාවේ වැටුප් පැඩවීම හම්බුන්නේ නැහැ. හිමිකම. මේ අවුරුද්ද ගියපු අයට ග්‍රැටුවිටිය දුන්නේ නැහැ තව. එතකොට මේ විශ්‍රාමිකයා කියලා කියන්නේ ජීවිතේ සැඳෑ සමය ගෙවන්න මේ අඩු හම්බ වෙන එකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක දුන්නේ නැහැ නේ. එතකොට මේ අය මොකටද එහෙනම්? සම්පූර්ණ ජනතාවට බරපතවන්න කියන අපේ. ඒ නිසා අපි කියන්නේ ජනතාවට සහනයක් දැන් ඕනේ. ඒ නිසා දීමනාවක් දෙන්න ඕනේ. දෙන්න බැරි නම් ආණ්ඩුව ජනතාවට බරපතවන්න නැතුව තවදුරටත් ඇමතිවරු පනත්තු කර ජනතාවට බර දෙන්න නැතුව ඔයගොල්ලෝ යන්න. පාර්ලිමේන්තුව උසුරවන්න, අලුත් ජනමතයක් විමසන්න. මේ රට අලුත් ජනතාව බාර දෙයි. ඒ නිසා මේ රටේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න පුළුවන් සැබෑ ජනවරමක් පාර්ලිමේන්තුව ජනතාව තෝරගන්න. හොඳයි. යෝජනා රැසක් තිබෙනවා. මේ පවතින ක්‍රමය තුළ ජනතාව බලාපොරොත්තු වෙන ජනතාවට සහනයක් සහ රටේ හෙට දවස ඉදිරියට රැගෙන යාමක්. මේ ඉන්න තැන අපිට තාම ඉන්න බෑ. තවදුරටත් මේ විදිහට අපිට ඉන්න බෑ. නමුත් පාලකින් දැනගන්න ඕනේ රටත් ජනතාවත් ඉදිරියට අරගෙන යන්නට. හැබැයි පාලකින් හෝ දේශපාලකයන් පමණක් සුඛ විහරණය ගැන සිතමින් කටයුතු කරනවා නම් රටේ ජනතාව ඊට එරෙහිව හඬක් නගාවේ. ඒ හඬ අපි දැක්ක පසුගිය දිනවල. එය සාමකාමීව අරගෙන ඇවිල්ලා ඉන් අනතුරුව ඒ යම්කිසි ප්‍රචණ්ඩකාරී තත්වයකටත් වර්ධනය වෙනවා. මොකද බඩගින්නට සීමා මායිම් නැති නිසා. මේ නිසා මේ යථාර්ථය අවබෝධ කරගනිමින් රටේ හෙට දවස යහපත් කරන්නට දේශපාලකයන්ගේ මැදිහත් වීම මීට වඩා සබුද්ධිකව ඉදිරිපත් කළ යුතුයි කියන කාරණය අපි යලි යලිත් සිහිපත් කරනවා. යමු කෙටි විරාමයකට අපි විරාමයෙන් අනතුරුව තවත් කතා කරන්න බොහෝ දේවල් අපිට තියෙනවා. IMF පිළිබඳවත් කතා කරන්න තියෙනවා. ඒ වගේම අතුරු අයවැයි තවත් සැඟවුණු කරුණු කාරණා රසක් තිබෙනවා කතා කරන්න. සොයා බලන්න රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වලට මොකද වෙන්නේ කියන කාරණේ අපේ ප්‍රධාන ප්‍රස්තුතේ අපි මේ පිළිබඳව කතා කරමු විරාමයෙන් අනතුරුව. අන්තර් සමාගම් සේවක සංගමේ සභාපතිතුමන් වසන්ත සමරසිංහ මහතා සමගයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ. අද අපේ මාතෘකාව බවට පත් වී තිබෙන්නේ ටර්නින් පොයින්ට් රාජ්‍ය ආයතන වලට මොකද වෙන්නේ කියන කාරණය. මේ පිළිබඳව රාජ්‍ය පාර්ශ්වයෙන් විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. ඔවුන් සඳහන් කරන්නේ රාජ්‍ය ආයතන වලට මුකුත් වෙන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමක් පමණයි අපි මේ කරන්න හදන්නේ. රටේ ජනතාවට බරක් නොවී මේ ආයතන පවත්වාගෙන යන්නටයි අපි මේ උත්සාහ කරන්න කියන කාරණය. නමුත් මේ වන විටත් අපි දන්නවා ශ්‍රී ලංකන් සමාගම 149ක කොටස් ලබා දී සඳහා වන කටයුතු සිදු වෙලා තියෙනවා. ඒ වගේම khනිජ තෙල්, විදුලි බලය, ටෙලිකොම් ඇතුළු ආයතන රසක් පිළිබඳව සාකච්ඡා වෙනවා. ආයතන 50ක් පමණ රජයේ ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කටයුත්ත සරලව විපක්ෂයේ භාෂාවෙන් කියනවා නම් විකිණීම සඳහා වන කාර්යයක් සිදු කරමින් පවතිනවා කියන ප්‍රකාශයන් නිකුත් වෙනවා. මේ සියල්ලක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. අන්තර් සමාගම් සේවක සංගමේ සභාපතිවරයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ මම කැමතියි ඔබ සාමාන්‍යයෙන් වසන්ත සමරසිංහ මහත්තයා මේ පතුලටම යන කෙනෙක්. ඒ කියන්නේ විශේෂයෙන්ම සේවිකාවන්ගේ ජීවිත පිළිබඳව ඔබ සොයා බලනවා සහ ඔවුන්ගේ ජීවිත විමසා බලමින් එහි පතුලටම යන කෙනෙක්, සොයා බලන කෙනෙක්. ඒ නිසා මම අහන්න කැමතියි මේ රටේ ජනතාවගේ අවබෝධය පිණිස වෙළඳ කලාපයේ ආශ්‍රිතව සහ සාමාන්‍ය වෘත්තීන් වල නියැලෙන සේවකීන් මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක මේ පවතින උද්දමනයත් එක්ක ඇත්තටම ඔවුන් කොහොමද ජීවත් වෙන්නේ? උදේ මම කියමින් හිටියෙත් අපි අද දවසේ අත්පත්‍රිකා බෙදලා ඉල්ලුවෙත් මේ රටේ සියලු වැඩ කරන ජනතාවට දරා ගන්න බැරි බඩු මිල නිසා සහනයක් ලෙස දීමනාවක් දෙන්න මේ අරබුදේ සමනය වෙනකන්. ඒතර පඩියට එකතු කරන්න කියන්නේ අපි මේ. ඒක රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, ඒ වගේම වතු මේ සියලු දෙනාට උමනයි. ඔබ ඇහුවා වගේ අපේ රටේ ඩොලර් ගේන් කොවිඩ් කාලෙත්
බොහොම මහන්සි වෙලා ඩොලර් ගේන්න වැඩ කරපු අය තමයි වෙළඳ කලාප සේවකයෝ. ඒතර මේ වෙළඳ කලාප සේවකයෝ විශේෂයෙන් කටුනායක කොග්ගල බියගම කියන මේ කලාප තුනේ ලක්ෂයකට ආසන්න සේවකයෝ ඉන්නවා. ලක්ෂයකට ටිකක් වැඩි සේවකයෝ ඉන්නවා මේ කලාප තුනේ. මේ අපේ රටේ අපනයන ආදායමේ විශාල කොටසක් හොයන තැන්. දැන් එයාගේ පඩිය රුපියල් 1500කින් 2000කින් වැඩි වෙලා වැඩක් නැහැ. හේතුව ලයිට් බිල වැඩි කරා. දැන් ලයිට් බිල කොහොමද ගෙවන්නේ? බෝඩිම තියෙන දැන් කටුනායක වෙළඳ කලාපයේ බියගම වගේ මේ ආශ්‍රිතව සියලු දෙනා තමන්ගේ ගෙවල් වල බෝඩි. ඒගොල්ලෝ වෙනම හදලා තියෙනවා. ඒ බෝඩිමේ දැන් ලයිට් බිල තියෙන ව්‍යාපාරික. ඔබ හිතන්න මේ රුපියල් 17000 18000 20000 ඕටිත් කරලා රුපියල් 30000ක් පඩි ගන්න සේවකයාට ව්‍යාපාරික ලයිට් බිලක් දෙනවා. මොකද ගෙදර හිමියා ඔහු ව්‍යාපාරයක් නෙමෙයි කරන්නේ. හැබැයි මේ ව්‍යාපාරේ ඉන්නේ ඒක පාවිච්චි කරලා සල්ලි හොයන අය නෙමෙයි. එතන 4 දෙනෙක් විතර වැටිලා ඉඳලා 3 වේලක් හරියට කන්න නැතුව ඉඳලා ගිහිල්ලා අර වෙළඳ කලාපවල ඩොලර් හොයන්න වැඩ කරන සේවකයෝ. ඉතින් ඒ අයට මේ ජීවන වියදම දරන්න බෑ. සමහර කර්මාන්තශාලාවලින් කොටසක් දැන් දාලා ගිහිල්ලා තියෙනවා. සමහර අයට රස්සාව කරන්න යන්න බෑ. ඒතර සමහර විශාල ඇඟලුම් කර්මාන්තශාලා බංග්ලාදේශයට යනවා. සමහර ඒවා හෙඩ් ඔෆිස් ලංකාවේ තිබිච්චා සිංගප්පූරු අරන් යනවා. ඒතර ඒගොල්ලෝ තම තමන්ට පුළුවන් විදිහට ව්‍යාපාරික කුමාරුන්ට හැබැයි කම් කරවන්න මොකද කරන්නේ? ඒගොල්ලන්ට උදේ යන්න තැන් නැහැ. ඒගොල්ලෝ 3 වේල වෙනුවට වේල කාලා මැරිලා වැටෙන්නේ නැතුව තවදුරටත් මේ පොරබදන්නේ ජීවිතේ රැකගන්න. තවදුරටත් මේ පොරබදන ජීවිතය. ඒ නිසා මේ හිතක් පපුවක් නැති පාලකයෝ මේ පාලකයෝ. ඒගොල්ලෝ තමන්ට බෙදා ගන්නවා ලොකුවට. හැබැයි කන් හැන්දකින්වත් බෙදන්නේ මේ සේවකයන්ට. එයාගේ ජීවිතවලට පාන් රාත්තල රුපියල් 300ට ගියපුවාම කන්න පුළුවන්. ඔබ කල්පනා පරිප්පු කිලෝ එක රුපියල් 500ට ගියපුවාම 140ට තිබිච්ච පරිප්පු රුපියල් 85ට 100ට තිබිච්ච සීනි 300යි. බිත්තරේ මස් මාළු කන්න බැරි නිසා බිත්තරනේ වැඩිපුර කන්න පහසුවෙන් තම්බන් කන්න. රුපියල් 15ට 17ට කාපු බිත්තරේ රුපියල් 50යි. කන්න පුළුවන් ද උදේට? ඔබ කල්පනා කරලා පාන් කෑවත් කීයක් යනද මාසෙට? මේ ජීවන වියදමට ජීවත් වෙන වෙළඳ කලාප සේවකයන්ට දුෂ්කරයි අමාරුයි. නමුත් කරන්න දෙයක් නැහැ. රස්සාව නැති වුණොත් ජීවත් වෙලා ඉන්න දවස් ඉතාම වේගෙන් කැටි වෙනවා. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන්ට මේක මදි. හෝටල් සේවකයන්ට සංචාරකයෝ ඉන්නේ නැහැ මේගොල්ලන්ගේ හපංකම. නේ? ලංකාවේ ගහන්න තිබ්බ මැච් එක තමයි ඩුබායි වල ගැහුවේ. ඔව් ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙන තිබුණේ මේ ඒසියන් කප් එක. අප දැක්ක අවසාන මැච් එක බලන්න ග්‍රවුන්ඩ් එකට විතරක් 30000ක් ඇවිල්ලා හිටියා. මේ ලංකාවට එන්න හිටපු සංචාරකයෝ පාකිස්තාන් ඉන්දියා මෙයා එනවා මේ ඒසියන් කප් බලන්න. මං කියන්නේ මේ ලංකාව මේක හිතුවනම් මේ හෝටල් වලට කට්ටිය ආව නම් එතකොට සර්විස් චාර්ජ් කරන. ඒව නැහැ. අපි පහුගිය ජනවාරි ඉඳන් බැලුවොත් එimhe සංචාරක ව්‍යාපාරේ යන්තම් උඩට ආපු ආදායම පාපහු රොකට් එකෙන් පහළට. හෝටල් සේවකයන්ට තියෙන සර්විස් චාර්ජ් එක. අද ඒගොල්ලන්ගේ පඩිය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි බොහෝ තැන්වල පෞද්ගලිකාංශ ආයතනවල එහාම්පුතුන්ගෙන් අපි ඉල්ලුවා ඔබටත් අමාරුයි. අපිටත් තේරෙනවා. මොකද මේ ආණ්ඩුවල තියෙන ගොන් තකතිරු ඔලොමොට්ටල තීරණ නිසා අපේ රටේ කර්මාන්ත පද්ධතියෙන් බිඳවට්ටලා තියෙන්නේ. ඒවා දැන් අභ්‍යන්තරෙන් දි รา පත් වෙමින් තියෙන සමහර ඒවා. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නැතුව දුවා ගන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට දැන් අපි ඒගොල්ලන්ට කිව්වා නමුත් ඔයගොල්ලෝ ළඟ වැඩ කරන කෙනා වෙන තැනකට ගිහිල්ලා කීයක්වත් ඉල්ලන්නේ නෙමෙයි. తాවකාලිකව අපිට අන්තර්කාලීන දීමනාවක් දෙන්න. අඩුම තරමේ මේක අල්ලන් යන්න. මේ උද්දමනයට මූණ දෙන්න. ආණ්ඩුව හරිනම් දැන් කරන්න ඕන වැඩ. මේ ඇමති මණ්ඩල පත් කරන එක වෙනුවට මේවා ඔක්කොම අයින් කරලා ජනාධිපති ලැජ්ජ නැති කතාව නම් පුල් මේවා එක නේ ජනතාවගෙන් කකා ඉන්නේ. තමන්ගේ ඉන්න යාළුවෝ ගෝලයෝ බාලයෝ ඔක්කොටම කරලා රස්සා දෙනවා. පඩි දීමනායක. විලි ලැජ්ජයි රනිල් වික්‍රමසිංහල වගේ මිනිස්සු මෙච්චර රටක් වැටිලා තියෙන වෙලාවෙ මේකෙන් හොරා කරනවා. ඒ හොරා කකා මිනිස්සුන්ට බරපතලනවා. දැන් කරන්න ඕන මොකද්ද? නාස්තිය මේ හොරා කාපු අරගෙන මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕන. කරනවා. මට අතිරේක ප්‍රශ්නයක් විදිහට පසුගිය දිනවල වාර්තා වුණා අපිත් මේ පිළිබඳව සොයා බලුවා. නමුත් නිශ්චිත තොරතුරු සොයා ගන්නට බැරි වුණා. බොහෝ සමාගම් කියලා තිබුණා මේ ලංකාවේ ඔවුන්ට Tamanගේ ව්‍යාපාරික කටයුතු සිදු කර ගැනීම අපහසු නිසා විශාල ප්‍රමාණයේ කර්මාන්තශාලා බංග්ලාදේශ නේපාලය වගේ රටවල් වලට ඔවුන් රැගෙන යන්නට උත්සාහයක් කරනවා කියලා එවැනි අවධානමක් තියනවද මේ අපේ ප්‍රධාන කර්මාන්තශාලා වෙනත් රටකට යන්නේ? සමහර කර්මාන්තශාලා උදේ දැන්ටම ෂිෆ්ට් කරලා තියෙන්නේ.
ලංකාවේ දන්න අපි දන්න සමහර කර්මාන්තශාලා තියෙනවා මෙහෙ විතරක් නෙමෙයි දකුණු අප්‍රිකානු රටවල් වලටත් ගිහිල්ලා තියෙනවා. මේ අමුද්‍රව්‍ය ප්‍රශ්න නිසා. ඩොලර් ප්‍රශ්න. ඔබට මම එක උදාහරණයක් කියන්නම්. මේ විදුලි බල ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඔව්. දැන් පහුගිය දවස්වල පුල් ගේමක් ගැහුවා ගල් අඟුරු ටෙන්ඩර් එක දාලා. මොකටද? ලෝකේ ඩොලර් මේ වෙනකොට තියෙන රුසියන් යුක්‍රේන යුද්ධය නිසා ගල් අඟුරු टन එකක් යන්නේ මෙට්‍රික් टन එකක් ඩොලර් 180යි උඩරිම යන්නේ මේ යුද්ධ කාලේ. යුද්ධ කාලේ මේ යුද්ධයක් නිසා. අපි කීයටද ගන්න හැදුවේ 295ට අවසානයේ බිඩ් එක දැන් එක කම්පැනි එකකින් පර්ෆෝමන්ස් බිඩ් එක දෙන්න ඕනේ තව කම්පැනි එකකින් බ්ලැක් සෑන්ඩ් මේවා හොයන් යනකොට මේවා පිටිපස්සේනේ රාජපක්ෂලා කියලා දන්නව හැමෝම අවසානයේ ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි කිව්වා බ්ලැක් සෑන්ඩ් එකට පර්ෆෝමන්ස් බොන්ඩ් එකට ඩොලර් මිලියන 37ක් දෙන්න කියලා බැංකුව කිව්වා බිඩ් එකක් නැති අයට කොහොමද බොන්ඩ් එකක් දෙන්නේ මේ ජාවාරම කරන්න හදලා අපි මේක හෙලිදරව් කරපුවාම දැන් ඕන ටෙන්ඩර් එක අවලංගු කරලා දැන් අවලංගු කරලා තියෙනවා. අවලංගු කරලා තියෙනවා. ගහන්න දෝ ගාන කොහොමද? මෙච්චර රට වැටිලා තියෙනකොට ඩොලර් මිලියන 570ක් ගහන්න දෝදේ. ඩොලර් මිලියන 570 මේ අං ආපු මිනිස්සු දින්නේ මේ වගේ. කැබිනට් මණ්ඩලේ ඉන්නවා කැබිනට් මණ්ඩලේ පත් කරපු අපොයින්ට්මන්ට් කමිටි එකක් තියෙනවා. කැබිනට් අපොයින්ටඩ් කමිටි එකක් තියෙනවා. ඒතර ඒ කමිටුව කරන්න ඕනේ මොකද්ද? මේ රට වැටිලා තියෙන තැන දිහා බලලා ඒවා මේවා කරලා තරඟකාරී මිල කැඳවලා එහෙමනේ. එකක් ආපුවාම තේරුම් ගන්න බෑ මේ අනිත්‍ය ඇවිල්ලා නැත්තේ ප්‍රශ්නේ මොකද්ද කියලා. නේ? අවසානයේ මේ කරන්න හදපු ජාවාරම. තව එකක්. දැන් කෙරවල පිටිය LNG බලාගාරේ වැඩ යනවා. ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම තමයි යන්නේ. ඩොලර් මිලියන 80ක් ආයෝජනය ඩොලර් මිලියන 80ක බඩු ගෙනලා හදනවා. දැන් ඒ තව අවුරුදු 3ක් විතර යනකම් ඒගොල්ලන්ට ඩොලර් මිලියන 30ක විතර බඩු ගේන්න උවමනයි LC ඕපන් කරගන්න. LC ඕපන් කරගන්න. දැන් මේ වැඩ යනකොට ඒකට අවශ්‍ය අමතර කොටස් සහ තව දේ ණයවර ලිපියක් නිකුත් කරගන්න ඕනේ. ඒකට ඉඩ දෙන්නේ නැහැ ආණ්ඩුව. එහි බලාපොරොත්තු ප්‍රශ්නේ ඒක තමයි. එතකොට බෑනේ ඩීල් දාන්න බෑනේ. හදිසි මිලදී ගැනීම වලට යන්න බෑ. මේ වගේ ගල් අඟුරු ටෙන්ඩර් වලින් ගන්න බෑ. ස්පොට් ටෙන්ඩර් හරහා ඩීසල් ගෙනල්ලා ඩීසල් බලාගාර වලට දීලා ඒ වගේම හොයා ගන්න බෑ. මං කියන්නේ ලෙඩා මැරිලා මලකුණක් වෙලා මුන් මලකුණ විකුණන් කනවා. අර අපි ගමට කියන්නේ මල ගෙදර මිනිහ තියන් බూరు ගහනවා කට්ටිය කියලා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් මේ රට මෙතෙන්ට වැටිලා තියෙද්දි මේ වැටිච්ච රටේ තවත් සූදු කෙලිනවා ඒගොල්ලන්ගේ පොකට් පුරව ගන්න. ඉතින් මේ අර්බුදය අවසන් කරන කිසිදු සැලැස්මක් වික්‍රමසිංහට මේ අයට නැහැ. ඒ නිසා අද රට පුරා පෞද්ගලික අංශ ආයතන අර්බුදයකට මුහුණ දෙලා තියෙනවා. ඒ සමහර ආයතන ලංකාවෙන් ගිහිල්ලා තියෙනවා. සමහර අය යන්න සැලසුම් කරලා තියෙනවා. සමහර අයගේ හෙඩ් ඔෆිස් සිංගප්පූරුවට මාරු කරලා තියෙනවා. ඩොලර් මිලියන ගණන් ලංකාවට ගෙනාපු සමාගම්. මොකද එයාට ගහනවා සමහර දාන නීති ඒවල් පවත්වාගෙන යන්න බෑ. අපේ රටේ 80%ක මේ ආර්ථිකයෙන් ගත්තොත් 80%කට වැඩි පිරිසක් පෞද්ගලික අංශය නියෝජනය කරන්නේ. ඒතරම් විශාල පිරිසක් පෞද්ගලික අංශය තුල ඉද්දී පෞද්ගලික අංශයට මේ විදිහට බදු බර පටවමින් සහ ඒ වගේම එහි සේවක සේවිකාවන්ට ජීවත් වීමට නොහැකි වන තත්වයකට ආර්ථිකය මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙද්දී ඇත්තටම මේ ආර්ථික විශේෂඥයින් ආණ්ඩුව තුල ඉන්නවා. ඒක දේශපාලනයේ අවුරුදු 10 12 නෙමෙයි අවුරුදු 60 70 මේ ආපු අය ඉන්නවා. ඉතින් මේ තරම් බැරෑරුම් තත්වයක රට තියෙනවා කියන කාරණේ සහ මේ දේවල් අවබෝධ වෙන්නේ නැහැ කියන කාරණේ ඔබ පැහැදිලි කරන්න. ඇයි එහෙම වෙන්නේ එහෙමනම්? උදය අපේ ගම්වලත් ඉන්නවා අවුරුදු 65 70 වෙච්ච තාත්තලා සීයලා ඉන්නවනේ. ඔබ දකින්න ඇතිනේ. දැන් ওই පාර්ලිමේන්තුවේ ඉන්න සීයලා වගේ දේශීයලා කෙසඟ වෙලා ඒගොල්ලෝ බොහොම වෙහෙස මහන්සි වෙලා තවත් වැඩ කරනවා තවත් ඔට්ටු වෙනවා ජීවත් වෙන්න. මේගොල්ලෝ මේ අයගේ දැන් මේ නහර වැඩ කරන්නේ මේ අයට දැන් මේ අයට ජනතාව තේරෙන්නේ නැහැ. වික්‍රමසිංහට 74යිනේ. දැන් කාත් එක්ක හරි කතා කරන කෝපි එකක් බිබි අරයට මොන හරි කියලා මෙයාට මොන හරි කියලා ඉන්නවා මිස රට හදන එක සැලැස්මක් තියෙන වික්‍රමසිංහට නැහැ. මේ අයට ජනතාව තේරෙන්නේ නැහැ. ජනතාව පත්තලා තියෙන දුක තේරෙන්නේ නැහැ. පීඩාව තේරෙන්නේ නැහැ. මේ ජනතාවගේ වේදනාව දැනෙන්නේ ඇයි? ඒගොල්ලන්ට කන්න දෙන්නේ රටේ මිනිස්සුනේ. මෙච්චර බදු ගහලා ජනාධිපතිවරු නඩත්තු කරනවා, හිටපු ජනාධිපතිවරු නඩත්තු කරනවා, ඇමතිවරු නඩත්තු කරනවා, රාජ්‍ය ඇමතිවරු නඩත්තු කරනවා, එයාගේ ගෝල බාලෝ ටික නඩත්තු කරනවා, ජනාධිපතිගේ හෙන්චයියෝ ටික නඩත්තු කරනවා, මේ නඩත්තු කරනවා. රටේ මිනිස්සුගේ සල්ලිනේ. හොයලා කන්න ගියොත් තමයි අමාරුව දැනෙන්නේ. ත්‍රිවිල් එක එලවන සහෝදරයට පෙට්‍රල් ලීටර් 5ක් හම්බුනාම මේ මනුස්සයා සතියක් කොහමද දුවාගන්නේ? කොහමද ජීවිතේ ගෙවාගන්නේ? ඒක නොතේරෙන ජනාධිපති
ඇමති කන් දීලා ලීටර් 2500ක් තෙල් දෙනවා. ඉතින් මෙයාට දැනෙනවද ජනතාවගේ දුක? දැනෙන්නේ නැහැ. ඒ නිසා උදේ මේ ජන දුක දන්නේ නැති ජනතාවගේ පීඩාව දන්නේ නැති අය තමයි මේ බදු ගහන්නේ. මේ බදු ගැහුවාම ලයිට් බිල් වතුර බිල් ගෙවා ගන්න බැරි වෙනවා. තව ටික දවසක් යනකොට මිනිස්සු පාරට එනවා ලයිට් බිල් වතුර බිල් ගෙවන්න නැතුව. ඒත් ගෙවන්න සල්ලි නැහැනේ. කොහෙන්ද සල්ලි තියෙන්නේ? තුන් වේලවත් කන්න සල්ලි නැතුව තියෙන්නේ. ගෑස් සිලින්ඩර් එක 4800ට 5000ට ගිහිල්ලා තියෙන්නේ. ලයිට් බිල 100 200කින් වැඩි වෙද්දි. ඉතින් මිනිස්සුන්ට ආදායම වැඩි නොවුනහම ප්‍රශ්නයක්. ඉතින් එතකොට සමහර සමාගම් අමුද්‍රව්‍ය ගේන්නත් බැරි නම්, තෙල් ටික ගන්නත් බැරි නම්, සේවකයාගේ පඩියත් හරියට දී ගන්න බැරි නම්, මේ උද්දමනට ඒගොල්ලන්ට තනියම උත්තර දෙන්නත් බැරි නම්, ඒගොල්ලෝ හොයන ළඟම උත්තරේ තමයි පහසුවෙන් බිස්නස් එකක් කරන්න පුළුවන් තැනකට යනවා. හොඳයි. දැන් රජය තවත් කියන ප්‍රකාශයක් තමයි මේ වන විට ජනතාවට බරක් වෙලා තියෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. මෙය ලාභ ලබන තැනට අරගෙන ඇවිල්ලා රටේ ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දෙනවා කියන කාරණය. ඒ අතරින් ගන්නකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම පිළිබඳව පසුගිය කාලේ දිගින් දිගටම කතා කළා. එහි 49% කොටස ලබා දෙන බව නිල වශයෙන් අමාත්‍යවරයා නිමල් සිරිපාල් සිල්වා අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ප්‍රකාශ ගණනාවක් පසුගිය දිනවල නිකුත් කළා. මට තියෙන ප්‍රශ්නේ දැන් අපි ශ්‍රී ලංකන් අපේ ගුවන් සේවය කළොත් පාඩුයි. හැබැයි ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය කළොත් වෙනත් සමාගමක් මේක කරොත් ලාභයි. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ? නෑ උදේ ඔබ හරි ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ඔබට දැන් මේට කලින් තිබුණා එමිරේට්ස් කරානේ. ලාභයි. ලාභයි. ඒ අයියා අපි දැන් මේ පාඩු වෙන්නේ. එතකොට මේ දූෂිත දේශපාලන යාන්ත්‍රණය හරහා තමයි මේක මේ පාඩු වෙලා තියෙන්නේ. දැන් මේක පෞද්ගලීකරණය කරා කියලා මොකද්ද රටට වෙන හරි මේ අර්බුදයට හරි උත්තරේ? මොකද අපි දැන් රටක් හැටියට අර්බුද දෙකකට මුහුණ දෙලා තියෙනවා. එකක් ආර්ථික අර්බුදයක් අනිත් එක දේශපාලන අර්බුදයක්. ඒක ආර්ථික අර්බුදේ අවසන් කරගන්න බෑ දේශපාලන අර්බුදේ අවසන් කරන්න නැතුව. දේශපාලන ස්ථාවරත්වයක් රට ඇතුලේ හැදෙන්නේ නැතුව රටට ඩොලර් එන්නේ නැහැ. ආයෝජක වෙන්නේ නැහැ. සංචාරක වෙන්නේ නැහැ. නිසා දේශපාලන ස්ථාවරත්වය හදන්න නම් විශ්වාසය තියෙන දේශපාලන ස්ථාවරත්වයක් හදන්න ඕන. එතකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහල ජනතාවගේ විශ්වාසයක් නැහැනේ. මේක රපෝට්ටුවේ කොන්ත්‍රාත් එකක් රනිල් කරන්නේ. මේ ජොබ් එක හම්බෙලා තියෙන රනිල්ට මෑන් පවර් එකක් වගේ හරියට. මේ කොන්ත්‍රාත් ජොබ් එකක් කරන්නේ රනිල්. කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ නැහැ නෝන. එතකොට පාර්ලිමේන්තුවට එහෙම එකක් නැහැ. 69 ලක්ෂයක් ඡන්දෙ දීපු ගෝඨාභය රාජපක්ෂ එළෙව්වා නම් ජනතාවට. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ඡන්ද දෙන්න කියලා පත් කරගත්ත ආණ්ඩුවට ඒ විශ්වාසය නැහැ නේද? එතකොට හරි පැහැදිලි. එහෙමනම් ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන මිනිස්සු නම් මේ අය ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට ජනමතය ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එහෙම දුන්නාම නව හැදෙන පාර්ලිමේන්තුවක් ඒ හැදෙන පාර්ලිමේන්තුව හරහා ලෝකෙ මිනිස්සුත් එක්කත් ගනුදෙනු කරගෙන මේ ණය ගෙවන්නේ නැහැ කියලා කයිවාරු ගහනවා රනිල්ලද? රනිල් වික්‍රමසිංහලා දැන් ණය ගෙවන්නේ නැහැ කියන. දැන් රනිල් වික්‍රමසිංහ කියනවා අපි 2048 ණය නැති රටක් හදනවා කියලා. මම ඒකයි කිව්වා අර ඔබ කිව්වා වගේ මේ වටේ ඉන්න ආර්ථික උපදේශක අඩුම ගානේ කියන්න ඕනේ මේ වගේ ගොන් කතා කියන්න තියෙන්නේ කියලා. ලෝකේ රටවල් ණයයි උදේ. ඇමරිකාව තමයි ලෝකේ වැඩිම ණය රට. හැබැයි ඇමරිකාව ඩොලර් ප්‍රශ්නයක් නෑ. ඒ ඩොලර් අච්චු ගන්න නිසා නෙමෙයි. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ ඩොලර් නෑ. ණය නෙමෙයි ප්‍රශ්නේ. එතකොට අපි ගත්ත ණය යථාවත් ලෙස ආයෝජන උපාය මාර්ගවල යොදවලා නෑ. ආදායම් උත්පාදනය කරන්නේ නෑ අපිට ගත්ත ණය. එතකොට අපිට ණය අරගෙන දැන් අපි ණය වලින් හොරා කාලා සමහර ණය සතපහකට වැඩක් නැති වෙලා ගත්ත ණය ප්‍රතිඵල නෑ. දැන් නෙළුම් කොළන තියනවා එහා පැත්තේ. ඔව් දැන් ජනතාවට විවෘත කරනෝනේ 15 වෙනිදා ඉඳලා. කෝටි 240ක් අවුරුද්ද දැන් අවුරුදු 4ක් ගෙව්වා අපි. 1 රුපියලක් හෙව්වද? මං කියන්නේ රටක ණය ජනතාවට පීඩාවක් වෙන්න නෙමෙයි ජනතාවට හයියක් වෙන්නයි පාවිච්චි කරන්නේ. එහෙම කරලා නැහැ. ඒතකොට දැන් අපි අභියෝග කරන රනිල් පුළුවන් නම් කියන්නේ ලෝකේ ණය නැති රටක්. ලෝකේ ණය නැති රටක් කියන්නේ. හැබැයි ඒ රටවල් ණය තිබුණාට බය නැහැ. මොකද? ආර්ථිකයේ ශක්තිමත්. ජපානය ගත්තොත් එම 147යි ණය ජාතික ආදායමත් එක්ක. හැබැයි ජපානය ඒකින්ද වැටෙන්නේ නැහැ. ඇමරිකාව ගත්තොත් එම ලෝකේ වැඩිම ණය තියෙන රට. ඒ හින්දා ඇමරිකාව වැටෙන්නේ නැහැ. මං කියන්නේ ඕගොල්ලෝගේ ආදර්ශනේ ඒවා. ජපානය, ඇමරිකාව ඒගොල්ලෝ අපි එතෙන්ට යන්න ඕනේ කියලා කියන්නේ. අපි මෙතෙන්ට ගෙනාවේ කවුද? රට මෙතෙන්ට වැට්ටුවේ කවුද? දේශපාලන. මේගොල්ලෝනේ. ඒතර මේගොල්ලෝ ඉන්නකම් මේ රට හදාගන්න බෑ. ඒ නිසා මේ අය හදන සමහර තියරි අර ඔබ කිව්වා වගේ දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලිකාංශය කරනවා ඉතින් මිනිස්සුනි. ඒක මොකද්ද වෙනස් වෙන්න ඕනේ? මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ දූෂිත දේශපාලන යාන්ත්‍රණය වෙනස් කරන්න මතකනේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ප්ලේන් එකක් දුන්නේ නැහැ කියලා මහින්ද රාජපක්ෂට එමිරේට්ස් ගත්තා. අරන් තමන්ගේ මස්සෙනා දැම්මා නෝනාගේ අයියා දැම්මා සභාපතිතුමා 8 පාස්.
එයා ලංකාවට කරන්න පුළුවන්ද? එයා ඊට පස්සේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ප්ලේන් අරන් එහෙම යනවා. සිංගප්පූරුවේ ප්ලේන් එකේ ඉන්නවා. සිංගප්පූරුවේ ප්ලේන් එක පැයක් පරක්කුයි එහා පැත්තේ මැලේසියාවේ ප්ලේන් එකක් තියෙනවා ශ්‍රී ලංකන්. ඒ ප්ලේන් එක සිංගප්පූරුවට අරගෙන ආවිලා ඒක එනවා. ගෝඨාභය මහත්තයාගේ බල්ලා ගේන්න ප්ලේන් එක යනවා. මං කියන්නේ මෙහෙම රටක් දුවන්න පුළුවන් ගුවන් යාන ගුවන් සමාගම. මේගොල්ලෝ මේවා කෑවා විනාශ කරා. ඒ විතරක් නෙමෙයි කපිල චන්ද්‍රසේන. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඥාතිනේ. මහින්ද රාජපක්ෂගේ ඥාති වෙච්ච කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියයිද ප්‍රංශ ගුවන් සමාගමක් එක්ක ඩීල් එකක් දැම්මා. ප්‍රංශ ගුවන් සමාගම. ප්‍රංශ ගුවන් සමාගමේ ඩොලර් මිලියන 2500ක ගුවන් යාන ලීසින් වලට ගන්නවා කියලා ඉදිරි අවුරුදු 10ක් ඇතුළත. ඒකට එයාට හම්බෙච්ච කොමිස් එක පගාව අරගෙන තමයි එයා මේ ඩීල් එක අස්සම් කරේ. එයාගේ නෝනාගේ සල්ලි, එයාගේ නෝනාගේ නමට ආපු සල්ලි සිංගප්පූරු ගිණුම් වලට ආවා කියලා අපි නෙමෙයි හොයාගත්තේ දුදේ. මේ ගුවන් සමාගම විරුද්ධව නඩුවක් දැම්මා එංගලන්ත ගුවන් සමාගම. ඒකෙන් හෙළි වුණා ඒගොල්ලෝ නඩුව සමත වුණා එංගලන්ත ගුවන් සමාගම ඩොලර් මිලියන 2400ක් ගෙව්වා. අපි ගිහිල්ලා ඇහුවා වර්තමාන සභාපති. එයා පෞද්ගලික අංශේනේ. දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන සභාපතිලා අපේ රටේ පෞද්ගලික අංශයේ ආයතන ගණනාවක හිමිකරුවෙක් වෙච්ච කෙනෙක් නේ. ඔව්. එතකොට දැන් එයා එහෙනම් ඇවිල්ලා වැඩ පෙන්නලා මේක හදන්න එපා. අපි අහන එතුමාගෙන්. එතුමාගේ පෞද්ගලික සමාගමකට වාහනයක් ගන්නකොට හිටපු අධ්‍යක්ෂකවරයෙක් හරි හිටපු කෙනෙක් හරි වාහනේ අරන් තියනවා නම් සාමාන්‍ය වෙළඳපොලේ මිලට වඩා දෙගුණයක මාසික කුලියට මොකද එතුමා කරන්නේ? ඔබ හිතන්නකෝ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වර්තමාන සභාපතිවරයා මේ තමන්ගේ ආයතනයකට වාහනයක් අරන් තියෙනවා නම් මාසෙට ගෙවන්න ඕනේ ලක්ෂයයි කුලිය ලක්ෂ 2ක් දීලා මොකද එයා කරන්නේ? ගිවිසුම අවලංගු කරලා ලක්ෂේ ගෙවන්න කැමති නම් ඒක කරලා නැත්නම් අර වැරද්ද කරපු කෙනා දඬුවමක් දෙන්න ඕනේ. අපි මොකද කරන්නේ? වර්තමාන සභාපති අධ්‍යක්ෂක මණ්ඩලයයි කපිල චන්ද්‍රසේනලා ගහපු ගිවිසුම පවත්වාන් යනවා. ලෝකේ සාමාන්‍ය අපේ තියෙන ප්ලේන් තියෙන A320, A330, A321 වගේ ප්ලේන් අපිට තියෙන 26යි තියෙන ප්ලේන් ඔක්කොම. අප සතු 26යි. අප ලීසින් වලට ගත්ත ඒවා. ඉතින් 22ක් වගේ නිතර දුවනවා. සමහර ඒවා රිපෙයාර් තියෙන ඒවා. මේ හැම ප්ලේන් එකකටම ඩොලර් ලක්ෂ 7කට වැඩිය මාසෙකට ගෙවනවා. අපි අවුරුද්දට ඩොලර් මිලියන 120කට වැඩිය වැඩිපුර ගෙවන උදේ. මුන් සහ ගහන අපරාධ කරනවා. ඒ අපරාධ රැකගෙන කියනවා ශ්‍රී ලංකන් පාඩුවේනේ. මාර වැඩේ. පාඩුවේ විකුණන්න ඕන කියලා. මේ කුලිය වශයෙන් මෙතරම් අවුරුද්දකට වැඩිපුර ඩොලර් මිලියන 120කට වැඩිය මේ ප්ලේන් 22කට අපි ගෙවනවා. අපි මිලදී ගත්ත නම් මීට වඩා අපිට දැන් ඔබ කල්පනා කරන්නකෝ. මේ අපරාධේ නවත්තන්න අරන් තියෙන ක්‍රියාමාර්ගය මොනවද? දැන් වර්තමාන ගුවන් සමාගමේ සභාපති පෞද්ගලික අංශයේ ප්‍රධානියෙක් නේ දැන් මේ තියෙන්නේ. එහෙනම් ගෙනල්ලා මේ ගෙවසුම් මේ සමාගම් වලට නඩු දාලා හරි අය කරගන්න බෑ රටට වෙච්ච හානිය. දැන් මේ හැමෝම මොකද කරන්නේ? මේක තියෙන ලාභ ලබන කේටරින් ඊට පස්සේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඊට පස්සේ තව තියෙනවා මේ ලොජිස්ටික් කරන මේ අපි භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ. දැන් මේ වගේ කොටස්කාරයෝ හොය යනවා මේවා ටික ගන්න. මම ඔබට කියන්නම් මේ මන් ළඟ තියෙනවා. හැබැයි ඒ කොටස් ටික ලාභයි නේද අපේ කේටරින් මම මේ ඔබට කියන්න හැදුවේ ඒක තමයි. මේ තියෙනවා භූමි සේවා සැපයුම්. පහුගිය අවුරුදු 10ම මේවා ජනතාව දැනගන්න ඕන දේ මොකද මේ අපරාධකාරයෝ රටේ දේවල් විනාශ කළා උන් අවසානයේ කියනවා අපිට මේ පාඩුවේ ජනතාවට බරක් කියලා. මේ අවුරුදු 10ම ලාභයි. 2021 22 විගණනය නොකළ ලාභය මිලියන 5225ක්. මේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්. අපි ගිය අවුරුද්දේ තමයි අඩු වුණේ මොකද අපි ෆ්ලයිට් දිව්වේ නැහැ ගොඩක් කොරෝනාත් එක්ක. ඊට කලින් අවුරුද්දේ 8427යි මිලියන කෝටි 842ක් ලාභයි. ඊට කලින් අවුරුද්දේ 9424යි මිලියන කෝටි 942ක් ලාභයි. ඒ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අලාභ ලබන එක. මේ තියෙන අලාභ වැඩි වෙලා තියෙන කොහොමද කියලා 20 21 22 23 ඒ ගුවන් සේවයේ අලාභ. ඉතින් අර විදියට ගෙව්වාම අලාභ නෙන්න. ප්ලේන් එකකට ගෙවන්න ඕන ගාන වගේ දෙගුණයක් ගෙව්වාම අලාභ වෙන්නේ නැද්ද උදේ? ඉතින් අර පෞද්ගලිකංශේ ලාභ ලබන සමාගම් පෞද්ගලිකංශේ වැඩෝ කියලා දාපු මිනිස්සු වැඩ පෙන්වන්න එපා රටට. අවසානයේ ප්ලේන් දුවන්නේ නැතුව ගුවන් සමාගමේ මේ ප්ලේන් වල දුවපු මේ කැබින් ක්‍රූ එකේ රොස්ටර් එක වැඩ කරන රොස්ටර් එක හදනවා ප්ලේන් දුවන්නේ නැතුව ගෙවලා තියෙනවා. අපි ඒවා හෙළිදරව් කරන ඉස්සරහට.
ඉතින් පාඩු ලබන විදිය. ඒ කියන්නේ වැඩ කරන අය වැඩ කරන්න ඕනේ ප්ලේන් දුවනවලන්නේ. ඒතර සිස්ටම් එකක් දාලා තියෙනවා රෝස්ටර් එක හදන්න. අතින් හදපු සිස්ටම් එක. ඒක දැන් සිස්ටම් එකක් දාලා තියෙනවා. සිස්ටම් එකට මාසෙට ඩොලර් 50000ක් ගෙවනවා ප්ලේන් දුවලා නැතුව. ඒතර මේවා ඒ විතරක් නෙමෙයි. මේ ගුවන් සමාගමේ බරපතල අපරාධ කරන දැනුත් ඉන්න ඉහළ නිලධාරී. දැනුත් ඉන්න ඉහළ නිලධාරී බරපතල අපරාධ කරනවා. දැන් අපිත් එක්ක නඩුවක් කියනවා වෘත්තීය සමිතියේ සමාජික මුදල් අහුසු කිරීම අන්තර් සමාගම් සේවක සංගමෙත් එක්ක නඩුවක් කියනවා. අර්ධ රාජ්‍යාංශයේ ආයතනවල වෘත්තීය සමිතිවල සමාජිකත්වයේ පිළි අරගෙන මාස 11ක් තිස්සේ සමාජික මුදල් ගෙවලා අවසානයේ නවත්තනවා. හොරකමකට අහු වෙලා මාස 4ක් හිරේ ඉඳලා ආපු මිනිහට රස්සාව දෙනවා. සැනිටයිසර් බෝතලයක් අතේ තියාගෙන ළඟ තියන් හිටපු කියලා සේවකෙක් එළියට දානවා. ඉතින් නඩු කියන ඒවට. මේ අපරාධ 200කට වැඩි වෙනවා ලක්ෂ 10කට පඩි ගන්න. අන්න ඒවයි රීස්ට්‍රක්චර් කරන්න ඕනේ. ඒ නිසා මේ ගුවන් සමාගම පාඩු ලබන්නව නෙමෙයි පාඩු කරවනවා. ඒ නිසා ඒවා හදන්න දාන්න ඕනේ. මේවා දැහැ ගන්න බලන් ඉන්න මිනිස්සු නෙමෙයි. මේකේ කොටස් විකුණද්දි කොටස් අයිතිය ගන්න බලන් ඉන්න මිනිස්සු නෙමෙයි. මේකේ කෑල්ලක් අරගෙන තමන්ගේ කරගන්න බලන් ඉන්න මිනිස්සු නෙමෙයි. රටට ආදරය කරන මිනිස්සු දාන්න ඕනේ. ගුවන් ගමන් ගුවන් සේවාව කරන්න පුළුවන් මිනිස්සු දාන්න ඕනේ. නිසා මේ අපරාධය නැවැත්තුවා නම් මේ ප්‍රංශ ගුවන් සමාගමට ගෙවන ඩොලර් මිලියන 120 නැවැත්තුවා නම් මේ ලොස් එක නෑනේ අපි. මේ පාඩුව නෑනේ අපි. අපි මෙච්චර අපරාධයක් ඔබ සඳහන් කරන කාරණා මම අතරමැදින් මේ කතාවට එන්නෙත් නැතුව දිගට මම කතා කරන්න ඉඩ දුන්නේ දැන් මෙතරම් විශාල වංචාවක් සහ මෙතරම් විශාල පාඩුවක් රටට සිද්ධ වෙනවා නම් සිද්ධ කරලා තියෙනවා නම් ඇයි අපේ රටේ නීතියකට අනුව කටයුතු කරලා තියෙන උපරිම නීතියකට අනුව කටයුතු කරලා මේ වගේ විශාල පාඩු සිද්ධ කරන රටකට අලාභ සිදු කරන මේ වගේ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදේ ඔබට මම කියන්නේ මේකේ කේටරින් එකේ තියෙනවා පහුගිය අවුරුදු 10ම ලාභ. අවසාන අවුරුද්දේ මිලියන 2756ක් ලාභයි. කෝටි 273 කේටරින් එක. අරක 5300ක් ලාභයි. බලන්න කෝටි 1000කට ආසන්න මේ දෙක ලාභයි. එතකොට ඔබ කිව්වාගේ අපි මේ මුන්ට දඬුවම් නොදීමුකෝ. දැන් මේ පෞද්ගලිකාංශයෙන් දාපු ලක්ෂ 70ක් දීලා ගෙන ආපු CEOත් ඉන්නවා. සුදු ජාතිකයෙක් ගෙනලා. දැන් මේගොල්ලෝ මොකද කරන්න ඕනේ? අර ප්‍රංශ ගුවන් සමාගමට කියන්න ඕනේ මේ බලන්න ලෝකේ ඔයගොල්ලෝ අනිත් අයට ගුවන් සමාගම් වලට දීලා තියෙන ප්ලේන් කීයද? හැම ප්ලේන් එකක්ම 1,80,000යි ලක්ෂ 4යි උපරිම ඩොලර්. අපි දෙනවා ලක්ෂ 7 ඉඳන් 9 දක්වා. ඉතින් මං කියන්නේ සරල අංක ගණිතේනේ. එතකොට ඒ අයත් එක්ක කතා කරන්න ඕනේ. ඇයි ඔයගොල්ලෝ අපිට බෑ මේ ලොස් එක ගන්න මේ රටක් අපි. ඔයගොල්ලෝ පගාව දීලා ලොකු ගණන් දාලා ගිවිසුම් අස්සම් කරගත්තා නම් අපි දානවා නඩු. නඩුව දාන්න දෙයක්වත් නැහැ. එංගලන්තෙන් දාපු නඩුවේ තියෙන සමතකරණය. ඒ නඩුවම නැවත අපිට ජාත්‍යන්තර අධිකරණය විමසන්න පුළුවන්. එතකොට ප්‍රංශ සමාගමත් එක්ක අපිට මේ ගනුදෙනු සාකච්ඡා කරන්න තිබ්බා. අඩුම ගානේ ඒ අපරාධය නවත්තන්න. එහෙම කරා නම් ඩොලර් මිලියන 120කට වැඩිය රට ඇතුලේ එක අවුරුද්දකට එයා ලංකාවකින් විතරක් ඉතුරු වෙනවා. එහෙම වුණා නම් එයා ලංකාවක ලාභයි උදේ. මම හිතන්නේ මේ විදිහට සාකච්ඡා කරගෙන යනකොට මේ තොරතුරු අනාවරණය වෙනකොට මෙහි සත්‍යසතිතාවය පිළිබඳව එතුමන්නේ වගකීම ගන්නවා වගේම මෙහි සත්‍යභාවය පිළිබඳව ඔහු වගකීම ගන්නවා වගේම කෙනෙක්ට මේ සම්බන්ධයෙන් තරක කරනව නැහැ. ඔහොම නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක මෙහෙමයි සිද්ධ වුනේ කියලා. ඒ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට අවසානයේදී හොයන්න පුළුවන්. ඇත්තට මේ සිද්ධ වෙලා තියෙනවා නම් මේ ආකාරයට විශාල වංචාවන් මේ වගේ දූෂණ සිද්ධ වෙලා තියෙනවා නම් රටේ අද කී දෙනෙක් නම් බඩගින්නේ ඉන්නවද? වේල් 3 කන්න තියා එක වේලක් හොයාගන්න කොතරම් දුක් මහන්සි වෙනවද? දරුවෝ කොච්චර අඬනවද? අම්මලා තාත්තලා කොච්චර දුක් වෙනවද? තමන්ගේ දරුවට, ගෙදර අයට කන්න බොන්න දෙයක් හොයාගන්න නැහැ කියලා. ඒ දුක් සෝසුම් සියල්ලේගෙම මං හිතන්නේ එහෙම කියන එකත් හරි නෑ. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ හැම දෙයකම ප්‍රතිඵලය භුක්ති විඳින්න සිද්ධ වෙයි මේ අපරාධ කරපු අයට. ඉතින් අපි ඉක්මනින් යනවා කෙටි විරාමයකට. විරාමයෙන් අනතුරුව යලිත් අපි ටර්නින් පොයින්ට් වලින් කතා කරමු. IMF ඇතුළු තවත් කරුණු කාරණා රැසක් අපිට අවධානය යොමු කරන්නට වෙනවා. තව විරාමයක්. අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපතිවරයා අද අපිත් එක්ක ටර්නින් පොයින්ට් සමග මේ සාකච්ඡාවට එක්ව සිටින්නේ. කරුණු කාරණා රසක් පිළිබඳව අපි කතා කරමින් හිටියා. ඉක්මනින්ම යන්නට සූදානම් අපේ මීළඟ ප්‍රශ්නාවලිය වෙතට. දැන් පසුගිය දිනවල රොයිටර් පුවත් සේවය වාර්තා කරලා තිබුණා තොරතුරක්. මේ රොයිටර් වාර්තා කළේ ආර්ථික විශේෂඥයින් සිදු කළ ප්‍රකාශයන් කිහිපයක් උපුටා දක්වමින්. එහිදී වසන්ත සමරසිංහ මහත්තයා දැන්
අපිට ලැබුණු තොරතුරු තමයි රොයිටර් මේ වාර්තා කරපු තොරතුරට අනුව ශ්‍රී ලංකාවේ තියෙන ණය ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය සාමාන්‍යයෙන් ගණන් බලලා තිබුණේ අපිට අංක ගණිතයේ හැටියට දැනගන්න හම්බුනේ ඇමරිකානු ඩොලර් බිලියන 50ක වගේ සංඛ්‍යාවක්. නමුත් රොයිටර් වාර්තා කරනවා ලංකාවේ මේ ණය ප්‍රමාණය ඇතැම් විට බිලියන 80ත් ඇමරිකානු ඩොලර් බිලියන 80ත් 100ක් අතර ගානකට එතනින් එහාට යන්න පුළුවන් කියලා. ඊටම බරපතල තත්ත්වයක්. තියෙන ප්‍රශ්නය දැන් අපේ රටේ අපි පිටරටකට ගිහිල්ලා බැලුවොත් අපේ රටේ බත් පැකට් එක පවා පිටරටට යනවා. අපේ පුංචි නිෂ්පාදන පවා විශාල ප්‍රමාණයක් පිටරටට යනවා. විදේශීය ප්‍රේෂණ විශාල වශයෙන් අපේ රටට ලැබෙනවා. ඉතින් මෙතරම් විශාල ලෙස ඒ වගේම විවිධ සේවාවන් අපි ලබා දෙමින් භාණ්ඩ ලබා දෙමින් අපි ඩොලර් උපයනවා. අපේ රටේ මේ කොහෙද මේ ඩොලර් ටිකට මොකද උනේ? එක ප්‍රශ්නයක්. ගත්ත ණයවලට මොකද උනේ? කොහෙද මේවා ගියේ? උදේ මේ මතුවලා තියෙන තත්ත්වය සරල නෑ උදේ. රොයිටර් මේ කියන කතාවේ කියන්නේ දැන් ඔබට මේ ගැන කිව්වොත් එහෙම සාමාන්‍ය අපි සමස්ත ණය රටක් හැටියට ගෙන ඇති සමස්ත ණය පහුගිය අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට පහුගිය අප්‍රේල් අවසන් වෙනකොට දේශීයව අපි තියෙන රුපියල් බිලියන 12442ක් 12442 විදේශීය ණය තියෙනවා බිලියන 10868ක්. ඒ කියන්නේ බිලියන 10868යි කියලා කියන්නේ US ඩොලර් බිලියන 30ක් විතර. 30ක් විතර. ඒ කියන්නේ ඔබ කියවේ රොයිටර් කියන එක හරිය ඩොලර් බිලියන 62ක් මේ ටික එකතු කරොත් එහෙම. ගිය අප්‍රේල් ඉඳන් මේ අගෝස්තු වෙනකොට උදේ අපි නොගෙවපු විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 2.5ක්. 2.6ක්. ඒතර 62යි මේ දෙකයි එකතු වුණාම 65යි. විදේශ ණය නොගෙවපු විදේශ ණය විතරක් තියෙනවා. ඒතර එතනම ඩොලර් බිලියන 265ක් තියෙනවා. එතකොට මීට අමතරව තියෙනවා පෞද්ගලික අංශය ගත්ත ණය. මේ තියෙන රාජ්‍ය ණය. ඒ කියන්නේ රාජ්‍ය ණයට අමතරව අපේ රටේ පෞද්ගලික අංශ විවිධ ණය අරන් තියෙනවා. විදේශ රටවල් වලින් ආයෝජන වලට ආපුවත් එක්ක. මේ ඔක්කොම ගත්තම 85ක් විතර වෙනවා. ඒක හරියි. එතකොට දැන් අපිට ඒවා සාමාන්‍ය ලෝකේ ගණන් හදන ක්‍රම වුණාට අපිට තියෙන මූලික වගකීම තමයි රටක් හැටියට යන්නේ මේ තියෙන ඩොලර් බිලියන 62. එහෙම නැත්නම් මේ අපි දැන් කියපු රුපියල් බිලියන 23200ක් විතර මෙතන තියෙනවා. ඔක්කොම ගත්තාම. දැන් මොකද්ද මේ අරුබුදේ? 1984 දී අපේ රටේ ණය තිබුණේ උදේ මම මේ 84 ගත්තේ 1952 අපි ඉස්සලම ණය වෙන්න ගත්තේ. රුපියල් මිලියන 570යි. 1984 අපේ රටේ ණය රුපියල් බිලියන 132යි. බිලියන 132යි. ඒ කියන්නේ අද හම්බන්තොට වරාය හදන්න අපි බිලියන 144ක් අරන් තියෙනවා. 84 වෙනි මුළු රටම ණය තිබ්බේ එච්චරයි. 2005 පටන් ගන්නකොට අපි තිබුණේ බිලියන 2226යි. 2226යි. 2005. ඉතින් අපි 2017යි. මේ අවුරුදු 17ට අපි බිලියන 20000ක් ණය වෙලා තියෙනවා. ඔබ කල්පනා කරලා බලන්න. රුපියල් බිලියන 20000ක් ණය වෙලා තියෙනවා. රට මේ ගත්ත ණය වලින් රට හැදුවා නම් සිංගප්පූරුවටත් එහානේ. හැබැයි රට හැදුව නැති වුණාට බලන්නකෝ රාජපක්ෂ මහත්තයාගේ පුතුන්ට තියෙන වත්කම්. අර පොඩි පුතත් ඊපෙදා කිව්වේ කොහෙද හෝටලයක් ගිනිගත්ත එක මගේ කියලා. හම්බ කරපු හැටි කියන්න පුළුවන් නම් හෙට ඇවිල්ලා. ඒ හෝටලේ හදන්න සල්ලි හම්බ කරේ මේ ව්‍යාපාරවල කියලා. නාමල් රාජපක්ෂ රෝහිත රාජපක්ෂගේ ගිණුම් වල තියෙන සල්ලි ඩුබායි වල තියෙන සල්ලි සිංගප්පූරුවේ තියෙන සල්ලි ගැන කියන්න. සර්බවිෂන් account එක හරහා හම්බන්තොට හොස්පිටල් එකටයි නුවරඑළිය හොස්පිටල් එකයි හදද්දී EN ප්‍රොජෙක්ට් කම්පැනියයි ඇස්පන් මෙඩිකල් ඕස්ට්‍රේලියන් කම්පැනියයි ඩොලර් මිලියන 10ක් දාලා තියෙනවා මේ account එකට. පැමිණිලා දැම්මේ මම දැම්මේ ක්‍රිස් account නඩුවට. හොයන් යනකොට අහුවෙනවා මෙන්න ඒවා. ඒ account එක තමයි යාලංකාවේ සල්ලි ආවේ. කපිල චන්ද්‍රසේනලා. ඉතින් මේ රට දුප්පත් වෙනවා මේගොල්ලෝ පොසත් වෙනවා. මේ ඊයේ පෙරේදත් නාමල් රාජපක්ෂගේ මාමණ්ඩි අරගත්තා මේ නාවල පැත්තේ ගියක් රුපියල් මිලියන 380යි. 380යි. ප්‍රධාන ව්‍යාපාරිකයෙකු තිබිච්ච පරණ ගයක් අපි දන්නවා ඒක. අපි හෙට අනිද්දායකට සදාල් පැමිණි දානවා. දැන් මේ සල්ලි මේ තියෙන රටේ සල්ලි මේ හොරකම් කරපුවා. ඒකට හැබැයි රට දුප්පත්. ඔබ කල්පනා කරන්නකො මේ ගත්ත සල්ලි වලින් අපි මම උදාහරණ දෙකක් කියන්න ඔබට. අපි 1968 තමයි ජර්මන් ටෙක් එක හැදුවේ. අද ඒ ජර්මන් ටෙක් එකේ වැඩ කරන ළමයි ට්‍රේනින් එක ගත්තොත් එමේ අවුරුදු 3 ට්‍රේනින් එකට ලෝකේ ඕන තැනක ගිහිල්ලා තාක්ෂණික සේවාවල يعني ටෙක්නිකල් ජොබ් එකක් කරන්න පුළුවන්. අපි නෙළුම් කුරුණ හදන්න ගත්ත සල්ලි හම්බන්තොට පිට්ටනිය හදන්න ගත්ත මිලියන 5200.
හම්බන්තොට අර මේ රැස්වීම නැති සම්මන්ත්‍රණ ශාලාව හදන්න ගත්ත සල්ලි ටික එකතු කරලා රට වටේ ජර්මනියත් එක්ක කතා කරලා ටෙක්නිකල් නර්හව් එක අපිට දෙන්න කියලා. ඒගොල්ලොත් එක්ක කතා කරලා ජර්මන් ටෙක් 24ක් දැම්මනම් අඩුම ගාන ළමයි 24000ක් අලුත් ඉගෙන ගන්න. ඒ ළමයි 24000 පිටරට ගියා නම් අඩුම ගාන ඩොලර් 500 ගාන එව්වොත් ඔබ කල්පනා කරලා බලන්න. ඩොලර් 500 ගාන එව්වොත් එහෙම ඩොලර් මිලියන අඩුම ගාන 20ක් විතර ඒගොල්ලෝ මාසෙකට එවනවා. හෙද විද්‍යාල ලෝකෙ දෙන්න පුළුවන් අපිට හෙද සේවාව. ඒවා මේ ණය අරගෙන අපි ප්‍රාග්ධනවත්කම් අත්පත් කරගන්න හෝ තාක්ෂණය ගෙන එන්න ගත්තා නම් අපි ඒ හරහා අපේ මානව සම්පත දියුණු මානව සම්පතක් බවට පත් කරනවා. රට ඇතුලේ බැරි නම් පිට රටක අපිට ඒගොල්ලෝ වෙළඳපොළට ඒගොල්ලන්ව යවන්න පුළුවන්. දැන් අපි අම්මලා කුස්සියලු යන්න යවන එක වෙනුවට අපිට නර්ස්ලා දොස්තරලා ඉංජිනේරුවෝ තාක්ෂණ ශිල්පීන් හදලා යවන්න තිබ්බා. අපි හදලා යවපු නැති එකේ ප්‍රතිඵලය තමයි මේ. දැන් අපි භුක්ති විඳින මොකද්ද? 2022 අවුරුද්දේ උදේ අපිට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 6900ක ණය වාරිකයක්. ඔව්. එතකොට මේ 22 අවුරුද්ද අපි දැන් ගෙවන්නේ නැහැ. අප්‍රේල් ඉඳන් ගෙවන්නේ නැහැ. මං කිව්වා අප්‍රේල් සිට අගෝස්තු වෙනකොට 2600ක හිග තියෙනවා. හැම මාසෙකම ඩොලර් මිලියන 400ක් අපිට ගෙවන්න තියෙනවා. අපි ගෙවන්නේ නැහැ. දැන් අපි ලෝකෙන් ණය අරගෙන ණය ගෙවන්නේ නැති ණය නොගෙවන රාජ්‍යයක් වෙලා. බංකොලොත් වෙලා. බංකොල. ඉතින් රුපියලක්වත් දෙන්නේ නැහැ නේ මිනිස්සු. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ ගිය රටක් කියන්නකෝ. දැන් ලෝකේ මල ගෙවල් වල යන්න පටන් ගන්න. දැන් ජපාන යන එක මල ගෙදරක හිටන් මට ඉතින් බ්‍රිතාන්‍යෙත් යන්න ඉඩ තියෙනවා. ටක් ගාලා ගිහිල්ලා ඉදන්නේ නැහැ නේ. අපේ පරණ සම්බන්ධයක් තිබුණා කියලා මල ගෙවල් වල විතරයි යන්නේ. ජපානයේ ළඟදී යන ඒ යන්නේ මල ගෙදර යන්නේ. සීනෝබේ මහත්මයාගේ මල ගෙදර යන්නේ මේ. නැතුව මේ රාජතාන්ත්‍රික ගන්ධන වලට නෙමෙයි. ඒ කියන්නේ මේ එන්න කියන්නේවත් නැහැ ඇයි? අපිව හිඟන්නෝ ගන්නට දාලා තියෙන මේ පාලකයෝ අපිව වට්ටලා තියෙන තැන. ඉතින් මේ රට මෙතෙන්ට ණය කරේ මේ පාලකයෝ. ඒ නිසා දැන් ඒගොල්ලෝ අපිට කියනවා මාර වැඩේ රට ණය වෙලා ගෙවා ගන්න බෑ. ඒ නිසා ඊතුරු රාජ්‍ය ආයතන ටිකක් විකුණන්න කියලා. අපි රනිල් වික්‍රමසිංහෙන් අහනවා. හම්බන්තොට වරාය විකුණලා මිලියන 1100ක් ගත්තා. කොළඹ නැගෙනහිර ජැටිය හදන්න යන මිලියන 700යි. හැදුවා නම් අද නැගෙනහිර ජැටිය අපිට තියෙනවා. බටහිර ජැටිය ගෝඨාභය රාජපක්ෂලා අදානි දන්නේ නැතුව දුන්නේ අදානිට. ඉන්දියාවේ අදානි කම්පැනි දන්නේවත් නැහැ බටහිර දුන්නා කියලා. බටහිර ජැටිය දකුණු කොළඹ වරායේ නැගෙනහිර ජැටියයි බටහිර ජැටියයි. දකුණු ජැටිය තමයි CICT එක. බටහිර ජැටිය හදන්න තාක්ෂේරු කරලා තියෙන ඩොලර් මිලියන 780යි. දෙකම හදන්න තිබිච්ච සල්ලි. මහින්ද රාජපක්ෂ හම්බන්තොට වරාය හදන්න කලින් හිතුවනම් කොළඹ වරාය ජැටි දෙක හදන්න හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය මුදල ඩොලර් මිලියන 1400යි. ජැටි දෙකම හදන්න තිබුණා. ජැටි දෙකම හදලා වැඩ කරන්න තිබුණා. ඒක නොකර හම්බන්තොට වරායක් හැදුවා. අද අපිට වරායකුත් නැහැ. ණයක් තියෙනවා. රනිල් විකුණලා ගත්ත සල්ලි වලට වෙච්ච දෙයක්කුත් නැහැ. අපි දැන් ණය ගෙවනවා. මුන් පාලකයෝද උදේ? විකුණපු එකෙන් කරපන් රටට වැඩ. මුන් පාලකයෝ නෙමෙයි. ඒ විකුණපු සල්ලි ටික හම්බන්තොට වරාය විකුණලා ගත්ත සල්ලි ටික දැන් එහෙමනම් ඒ වගේ මොන හරි කරා කියලා කියන්න බෑ රටට. ඒ සල්ලි වලින්. නෑ මුන් ඒකෙනුත් කොමිස් ගහලා තියෙනවා. ඔය හම්බන්තොට වරාය විකුණපේකන ඩොලර් මිලියන අඩුම ගාන 35ක් කොමිස් ගත්තා කියලා මං කියනවා. තියෙන්නේ කොහෙද කියලා අපි හිතන්නේ දැනට බලමු හොයලා මම කියන්නම්. ඒ කියන්නේ මේ ගල්ලෝ ණය අරගෙනත් කොමිස් ගහනවා ණය ගත්තු බඩු විකුණුරත් කොමිස් ගහනවා. දැනුත් තෙල් සංස්ථාව දැනුත් මෙහෙයුම් ලාභයක් ලබනවා. තෙල් ලීටරයක් බෙදා හරින්න යන සේවකයෝ සියලු දෙනාට පඩියට යන්නේ තෙල් ලීටරයට 798යි. 798යි. අපි තෙල් සංස්ථාව සාමාන්‍ය බෙදුම් කරුවන්ගේ ඩීලර්ස්ලට ගෙනවා රුපියල් 13ක් කොමිෂන් එකක්. එක ලීටරයකට. සේවකයන්ට පඩි ගෙවන්න යන්නේ 798යි. ඒ සමේ සේවකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් IOC එක 250ක් ඉන්ධන හල් තියාගෙන ඒ අය ලාභ ලබනවද? නෑ උදේ ඔය හදන කතාව IOC එක කරන කාර්යයයි තෙල් සංස්ථාව කරන කාර්යයයි දෙකක්. IOC එක බෙදා හරින තෙල් ප්‍රමාණය ගත්තොත් එහෙම අපේ රටේ තෙල් 1500ක් තියෙන සෙඩ්. ඔව්. ඉතින් IOC එක දෙන්නේ 250යි. ඒක 1200ට දෙන්නේ අපිනේ. සිපෙට්කෝ එකනේ. ඒතකොට අපේම ටැංකිය තමයි IOC එක සමහර ඒවා ගබඩා කරන්නේ. අපේම ටැංකිය වල සිස්ටම් එක ඇතුළේ හොරා කරනවා. ඒකවත් බලන්නේ නැහැ. අපේ සංස්ථාවේ තෙල් බෙදා හරින සිස්ටම් එක තියෙන්නේ IOC එක යටතේ. ඔබ හිතන්නකෝ. මේක බරපතල වංචාව වෙනවා. ඒවා එකක්වත් හොයන්නේ නැහැ. ඒවා එකක්වත් හොයන්නේ පාඩු වෙන. එහෙනම් පාඩු වෙන ක්‍රමය කියන්නේ රටට. IOC එක ලාභ ලබනවා තෙල් සංස්ථාව පාඩු වෙන්නේ මෙන්න පාඩු වෙන ක්‍රම කියන්නේ.
හැබැයි මේ ළඟදී කාංචන විජේසේකර අමාත්‍යවර සඳහන් කරලා තිබුණේ වැඩිපුර අතිරික්ත විශාල සේවක සංඛ්‍යාවක් වෙන නඩත්තු කරන්න අපිට අපහසුයි කියන කාරණේ ඔහු සඳහන් කරලා තිබුණා. ට්විටර් පණිවිඩයක් මගේ ළඟ ඇති. ඔව් මේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ සමහර රාජ්‍ය ආයතන වලට සේවකයෝ දැම්මයි. කවුද දැම්මේ දැන් මේගොල්ලෝ? ඒත් පාලකයන් මේගොල්ලෝමනේ දැම්මේ. එතකොට සමහර තනතුරු වලට පත් කරපු අය ඉන්නේ. දේශපාලන දැම්මේ මේගොල්ලෝමයි. හොඳ උදාහරණයක් ඔබට කියන්නම්. උදේ ගම්මන්පොළ ඇමති වෙලා ඉන්නකොට තෙල් සංස්ථාවේ ටැංකි ටික ඉන්දියාවට දුන්නා. ජොයින්ට් වෙන්චර් එකක් ගැහුවා. IOC එකට දුන්නා. ජොයින්ට් වෙන්චර් එක ගන්න තෙල් සංස්ථාවේ සභාපති තමයි අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කියන ජොයින්ට් වෙන්චර් එක හරහා. මේ ඒකාබද්ධ කිව්සුම හරහා. දැන් සභාපති වෙනුවට හිටපු සභාපතින IOC අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ. පෞද්ගලිකවනේ බලනකොට ගහගෙන තියෙන මේවා. මං කියන්නේ මේ හොරකම් මේවත් තෝ තැනි වෙලා තියෙන නිසා මේ සේවකයෝ වැඩි නම් රයිට්. සේවකයෝ වැඩි සේවක අඩු කළ ලාභ ලබන විදිහ අපිට කියන්න. උදය මඩ කලපු ඉඳන් සෙඩ් එක එනවා තෙල් ටික අරන් යන්න මේ කොළොන්නාවට. බවුසරේ. මඩ කලපු ඉඳන් බවුසරේ එනවා. අනුරාධපුරයට තියෙනවා, ත්‍රිකුණාමලයේ තියෙනවා, නුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා. තෙල් ගබඩා තියෙනවා. ගබඩා තියෙනවා. එතන ඉඳන් මෙතෙන්ට එනෝනේ ඇයි? හයර් එක තියෙනවා ලොකුවට. දේශපාලඥයන්ගේ බවුසර් ටික තමයි ඒ උන්ගේ හිතවත් බවුසර් ගොඩක් තියෙනවා. බවුසර් වල රස්සාව කරන අයත් ඉන්නවා මේකේ. ඉතින් දැන් මේ ආර්ථිකය සකස් කරලා නැති එක ඇතුලේ තමයි මේ සමහර ප්‍රශ්න මතුවලා තියෙන්නේ. බවුසරයක් කියලානේ ජීවත් වෙන්න කෙනෙක්. හැබැයි කෝච්චිය අරන් ගිහලා තෙල් ටික බෙදා ගන්න සලස්ම හදනවද මේගොල්ලෝ කියන්නේ? අදට තොණ තරම් අපිට දුම්රිය මාර්ග හරහා මේ දුම්රිය මාර්ග හරහා මේක හදන මොහොතේ සිට තෙල් ටික බෙදා හරින්න පුළුවන් සිස්ටම් එක හදලානේ තියෙන්නේ. මෙච්චර දුර බවුසර් එන්න ඕනේ නැහැනේ කොළඹ තෙල් අරන් යන්න. කුරුණෑගල බවුසර් කොළඹ එන්න ඕනේද? අනුරාධපුරේ බවුසර් කොළඹ එන්න ඕනේ නැහැ නේද? හැබැයි මේගොල්ලන්ට සිස්ටම් එකක් නැහැ. අවසානයේ මේගොල්ලෝ මේ සේවකයා මත බරපතවලා සේවකයෝ තමයි වැරදි කියලා විකුණන්න හදනවා. අපි මෙහෙම කියමු. ඔයගොල්ලෝ මේක විකුණලා ඊළඟට මොකද කරන්නේ? මේක විකුණලා ඊළඟට මොකද කරන්නේ? CTB එක දැනුත් මිලියන 400ක් අපි භාණ්ඩාගාරෙන් ගෙවනවා පඩි ගෙවන්න. දැන් පෞද්ගලික බස් රථ තියෙනවනේ 25000ක් තියෙනවා. ඔබ යන්න කොළඹ කොටුවට දැන් බස් එකක් තියෙන බලන්න කොහෙටද යන්නේ? 10 11 වෙනකොට බස් එකක් 10 උදේ මේ 6ට යන්නකෝ අර මේ අර පොලිස් රථ වාහනයක ඉස්සරහා කොච්චර මිනිස්සු ඉන්නවද කියලා මේ ළඟ දුර යන්න. ඒ කියන්නේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සිස්ටම් එකේ ප්‍රශ්නේ විසඳන්න නැතුව අපි මිනිස්සුන්ට හරි මේ ආයතන හරි විකුණලා මේක හදන්න බෑ. අපේ තිබිච්ච අපිට රුසියාවෙන් නිකන් හම්බ වෙච්ච ආයතන පද්ධතිය මේගොල්ලෝ විකුණලා කෑවා. දැන් මොනවද වෙලා තියෙන්නේ? ආයතන ඔක්කොම ටික විකුණලා කෑවා. ඉතින් ඒව පෞද්ගලිකංශේ කරන්නේ මිනිස්සුනේ. රජය කරනකොට හොරකම වැඩි, පෞද්ගලිකංශේ හොරකම අඩුයි. ඒකද තියරිය? එහෙනම් හොරු ඉන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඒ නිසා හොරු දූෂිත පාලකයෝ ඉන්න වෙනස් සංස්කෘතිය වෙනස් කරපුවාම ඒක පාලනය කරන්නේ අදූෂිත පාලනය නම් ඒක ඇතුලේ මිනිස්සු ඇවිල්ලා ඒක අයිතිය නෙමෙයි ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ලාභ කරයි. හැබැයි දැන් අයිතියේ ප්‍රශ්නේ අපිට වැදගත් වෙන්නේ ඇයි? තෙල් සංස්ථාව නැත්තම් බලශක්ති වගේව රටක ස්වෛරීත්වය සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් හේතු වෙනවා. දෙක සමහර ආයතන වල ආදායම් කියලා කියන්නේ රටේ අපේ ජනතාවගේ වියදම්. ඒවා. තෙල් සංස්ථාව අවුරුද්දකට බදු එකතු කරලා දෙනවා ගුරුවරුන්ගේ පඩි වලට සමාන බදු එකතු කරලා දෙනවා. බදු එකතු කරලා දෙනවා. එතකොට දැන් තෙල් සංස්ථාව ඒ බදු ටික එකතු කරලා දෙනවනේ. එතකොට තෙල් සංස්ථාව පාඩු වෙන්නේ මොකද්ද කියලා එහෙනම් හොයලා ඒකට අපිට උත්තර දෙන්න ඕනේ. දැන් ඉන්ධන ගෙන්වා ගැනීම සඳහා වන ආයතන රැසක් රටවල් 10කට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන සූදානම්. මෙතන ඉන්නවා චීනය ඉන්නවා, ඇමරිකාව ඉන්නවා, ඉන්දියාව, UAE. උදේ ඔයිට කලින් කාංචන විජේසේකර ඇමතිවරයා ගියානේ මේ තෙල් ගේන්න රටකට. කොයිද ගියේ? මේ කොවිඩ් වලින් පස්සේ. කටාර් වලට ගියා. ඔව්. බලනකොට කටාර් වල තෙල් අපනයන කරන්නේ නැහැ. මොන ඇමතිලාද මේ? ඈ යන්න කලින් බලන්න එපා ඒ රටේ අපනයනේ කොච්චරද ක්වොන්ටිටි එක කොච්චරද අපි වගේ රටකට ගියොත් ඒ මොනවාද කරගන්න පුළුවන් අඩුම ගානේ Google ගහුවා නම් චෙක් කරනවා ඒක දන්නේ නැතුව මේ සංචාරය යනවා මම කියන්නේ දුවේ මේ සමාගම් වලින් අහලා තියෙනවා දැන් විකුණන්න සෙට් ටික විකුණන්න දෙන්න පිරිපහදුව අපි ආන අපේ රටේ පිරිපහදුව නරත් අලුත් වැඩියා කරන්න මේ ඉරානෙන් අපිට දුන්න ඩොලර් මිලියන 225ක් පිරිපහදුවක් අලුතෙන් හදන්න අපිට දාන්න තිබුණා 125ක් ඩොලර් මිලියන 75 දාන්න නැතුව අපි පිරිපහදුව හැදුවේ නෑ උදේ. දැන් මොකද වෙන්නේ?
ඇමරිකානු සම්බාධක නිසා ඉරානයට ඒ ඩොලර් මිලියන් 225ක් තරයි යන්න බැරුව දැන් අපි රුපියල් වලින් තමයි ඉරානයට දෙන්නේ මෙහෙ එක එක ඒවා ගන්න. ඉරානේ අපනෑල බඩු ගන්න සමහර අපේ. මුන් අපරාධකාරයෝ උදේ. නිසා තෙල් සංස්ථාවේ දැනටත් පිරිපහදුව අපේ රටේ තෙල් අවශ්‍යතාවෙන් 130ක් දෙන්න පුළුවන් තැනක්. පිරිපහදුවත් එක තිබිච්ච ආයතන ගණනාවක් වහලා තියෙනවා. දැනුත් පෙට්‍රල් ටික හදන්න පුළුවන් රුපියල් 165ට. ඩීසල් ටික 165ට. භූමි තෙල් ටික 170ට හදන්න පුළුවන් අපේ පිරිපහදුවේ. අපි කරන්නේ නැහැ. විදුලි බල නිෂ්පාදනය නැප්තා උදේ නැප්තා ඊට පස්සේ කර්මාන්තශාලාවලට දැවි තෙල්. ඒ විතරක් නෙමෙයි. අපේ ගුවන් සමාගම් වලට අපේ රටට එන ගුවන් යානාවලට ගුවන් යානාවට තෙල් දෙනවා. අපි මාසෙකට උදේ හොයනවා සාමාන්‍ය ඩොලර් මිලියන දවසට ඩොලර් මිලියන 1.4ක් 1.5ක්. මාසෙට කීයද? ඩොලර් මිලියන 40ක් 50ක් අපි තෙල් ගහනවා මාසෙට. අවුරුද්දට ඩොලර් මිලියන 500ක තෙල් ගහන්න පුළුවන් සේවාවක් දැන් කරනවද අපි? ඔබට මතක ඇති ගිය මාසේ මුල් සතියේ අපේ රටට ආපු ගුවන් සමාගම් 7ක් ගුවන් ගමන් නැවැත්තුවා. මෙහි ඇවිල්ලා ඉන්දියාවට තෙල් ගහන්න යන්න බෑ කියලා. ඇයි ප්ලේන් එකක් එහෙ ගිහිල්ලා බැහුවා ඩොලර් 7000ක් ගෙවන්න ඕන තෙල් ගහන්න ගියා. ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලට. ඒ නිසා ඉතින් අපි තෙල් ටික නෑ නැව් තෙල් ටික. මේ මෙතනින් නැව් 40000ක් අවුරුද්දකට නැවුද? අපේ සීමාවේ. අපේ සීමාව පහු කරගෙන. තෙල් ටික ගහන්න අපි හදලා තියෙනවා. ඒව කවුද කරන්නේ දැන්? ඒ නිසා මේගොල්ලන්ට බෑ උදේ. බැරි නිසා අර ගමේ තියෙන කතාවක් මේ දෙමව්පියන්ගේ කාලකන්ණි පුත්තු කියලා ඉන්නේ. ඒ කියන්නේ අම්මලා තාත්තලා හම්බු කරපු දේ විකුණම් කාලා අවසානයේ ගේ වටේ වෙනකන් තියෙන ඉඩම් ටිකක් විකුණම් කාලා ගෙදර තියෙන පරණ බලන් යකඩ බලන් බඩ ටිකක් විකුණලා මුන් අවසානයේ ගේ විකුණලා කනවනේ. ඊට පාරට වැටෙනවා. අපේ රටේ මේ පාලකයොත් ඔය වගේ. රටේ ආදායම් මාර්ග ටික ඔක්කොම නැති කරලා රට ණය කරලා ණය වලින් හොරා කාලා අවසානයේ තියෙන දේපල ටිකක් විකුණලා මුන් උන් හම්බු කරන් කනවා ජනතාව අමාරු වට්ටනවා. ඒ නිසා මේවා විකුණන්න නෙමෙයි මේවා ලාභ ලබන්න පුළුවන් ආයතන. ඒක ලාභ ලබන්න නම් මේ දූෂිත දේශපාලනයයි මේ දූෂිත දේශපාලන සංස්කෘතියයි වෙනස් කරොත් එහෙම අපි මේවා ලාභ ලබලා පෙන්වන්න මේවා දුවන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේ ජනතාවට සහන දෙන්න මේවා විකුණනවා කියලා කියන්නේ පට්ටපල් බොරු. මුන් මේවා ගෙනුත් කොමිස් කහන්නයි මේ විකුණන්නේ. හොඳයි. එහෙමනම් මේ පාඩු ලබන ආයතන කොහොමද ලාභ ලබන තත්වයට පත් වෙන්නේ? මේ චෝදනාව එල්ල කරනවා හා සමානව කොහොමද අපි මේවා දියුණු කරන්නේ? එහෙමනම් විකුණන්නේ නැතුව අපේ සම්පත් අපිම තියාගෙන කොහොමද මේ සිස්ටම් චේන්ජ් එක හරහා අපි ඉස්සරහට යන්නේ? අපි මේ පිළිබඳවත් විමසීම කරමු. වසන්ත සමරසිංහ මහතා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ සාකච්ඡාවට. අපි යනවා තවත් කෙටි විරාමයකට. ගමන අනතුරුව සාකච්ඡාව තවදුරටත් විවෘතයි. ජාතික ජනබලවේගයේ විධායක කපිටු සමාජික අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහතායි අද ටර්නින් පොයින්ට් සමග එක්ව සිටින්නේ. ලැබෙලා තියෙන කාලය ඉතා ඉක්මනින් වේගෙන් ගත වෙමින් යන නිසා සූදානම් ඉක්මනටම තවත් ප්‍රශ්නයකට යමු වෙන්න. දැන් ඔබතුමන්ලා සාමාන්‍යයෙන් හරිම රට තුල ප්‍රචලිතයි. රටේ ජනතාව ඔබතුමන්ලා ගැන දන්නවා මේ දූෂණ වංචා රෙජුව නොපැකිලිව නොබියව ඉදිරිපත් කරනවා ප්‍රකාශ කරනවා කියන කාරණය. අපි ගියොත් මැයි 3 වෙනිදා මගේ මතකයේ හරිනම් මැයි 3 වෙනිදා පදනම් ආයතනයේදී ෆයිල් 30-40කට ආසන්න ප්‍රමාණයක් දූෂණ වංචා එළියට දානවා. ෆයිල් මිටි පිටින් මහා විශාල දූෂණ වංචා. දැන් මොකද උනේ මේවට? උදේ මේ මැයි 3 වෙනිදාත් අපි අපේ රටේ පැවතිච්ච අරගලයේ තවත් එක් සන්දිස්ථානයකට මේක ඔසවා තබන්න ගත්ත ක්‍රියාමාර්ගයක් තමයි ඒ. මොකද ඒ වෙනකොට තිබිච්ච අරගලයේ ඇතුලේ තිබුණා මේ අපේ රට මෙතෙන්ට වැටුනේ හොරු නිසා හොරා කාපු දේවල් නිසා. දැන් හොරා කාපුවා කෝ? ඒවට නඩු කෝ කියලා ඇහුවා. මේ අපි ළඟ තිබිච්ච ෆයිල් සම්බන්ධයෙන් අපි ජනතාවට කිව්වා අපි පැමිණිලි දැම්මා. අපි ළඟ තියෙනවා ෆයිල් 568ක්. ඒ එකක්වත් මේ අපි හොරෙන් හංගන් තියෙනව නෙමෙයි. ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමේ තියෙනවා. FCID එකේ තියෙනවා. CID එකේ තියෙනවා. මේ හැමතැනම තියෙනවා. අපි උසාවිවල නඩුත් දාලා තියෙනවා. සීනි බදු වංචාව පිළිබඳ නඩුවේදී අපි දාපු නඩුවට අද වෙනකම් මන් දාපු පැමිණිල්ලට කට උත්තරයක් ගත්තේ නැහැ. අද වෙනකම්. හැබැයි අධිකරණයට අභ්‍යන්තර විගණන වාර්තාවක් කිව්වා මුදල් අමාත්‍යාංශයේ රුපියල් කෝටි 1550ක් අපිට පාඩුයි කියලා. සීනි බදු වංචාවේ. දැන් නඩු දාන්න එපා. ඒගොල්ලෝ නඩු දාන්නෙත් නැහැ, නඩු අහන්නෙත් නැහැ, පරීක්ෂණ කරන්නෙත් නැහැ. අර ගෝල් පේස් එකේ ඉස්සරහා හිටපු කොල්ලෝ කෙල්ලෝ අල්ලන්න දැන් දුවන පොලිසිය. ලැජ්ජ වෙන්න ඕනේ.
අරගලයක් කරා අරගලය කරේ මේ රට මෙතෙන්ට පත් කරපු මිනිස්සු එලවන්න දැන් රනිලුයි රාජපක්ෂලා එකතු වෙලා පලිගන්න වගේ මේ අරගලයට සම්බන්ධ වෙච්ච අන්තර්ජාතික දේශපාලන මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනෙක් රැඳවුම් නියෝග දාලා තියන් ඉන්නවා. අපි අහන රනිල් වික්‍රමසිංහගෙන් ඔය ප්‍රජාතන්ත්‍රවාදීද්ද? ඔයලා බයේ දඟලන මිනිස්සු මේ. නේ. ඊට පස්සේ ගෝල් පේස් එක ඉස්සරහට පොය අත්අඩංගුවට ගන්න හොයනවා. අරලේ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙච්ච මිනිස්සු අත්අඩංගුවට ගන්න හොයනවා. ජනාධිපති කාර්යාලයට ඇතුළු වෙච්ච මිනිස්සු හොයනවා. නෑ හොයන්න දෙයක් නෑ. ෆොටෝ බැලුවා නම් ඉන්නවා රටක ලක්ෂ 40ක් විතර එළියට බැස්සන්නේ. මේ පීඩනයට එරෙහිව. ඒ නිසා මේ පීඩනයට එරෙහිව එළියට බහපු මිනිස්සු ඒ එළියට බහලා මේ හොරු දූෂිත එළෙව්වි. හැබැයි අපි අහනවා මේ පොලිසියේ පොලිස්පතිවරයාගෙන් අර කෝ මයිනම් වෙන්දා ගෝල්පේ සරගලට ගහන්න ආපු දේශබන්දු තෙන්නකෝන්ගේ පැමිණිලි විභාග කරනවා. කොයි නඩුව අහනවා. ජනාධිපති මන්දිරේ සල්ලි ටික දේශබන්දු තෙන්නකෝන් පොලිස් විභාග ඇමති ටිරාන්නලස්ස දෙන්න කියලා කියපු කෝල් එක රෙකෝඩ් කරලා පොතේ ලියලා තියෙනවා කොටුව පොලිසියේ ඔයිසි. උසාවිය දැන් කියනවා අන්න කෝල් රෙකෝඩ් ගන්න කියලා. උසාවිය විනිශ්චයකාරයලා දැනුම් දීලා තියෙනවා. ඇයි? එහෙම කොහොමද කියන්නේ? ඉතින් වැරදි කරලා තියෙනවා. කෝ ඒවට පැමිණිලි. මේ නිකන් අරගලට සම්බන්ධ වෙච්ච අය අරගෙන මේගොල්ලෝ හිතනවා බය කරන්න නෑ. ඒවට බය වෙන්නේ නෑ. සමේ හොරකම් වංචා දූෂණ වලට සම්බන්ධ මිනිස්සු තවත් මේ වැතුලේ ඉන්නව උදේ. ඉතින් මේ හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ දැන්. මහ බැංකු බැඳුම් කර වංචාවේ හොරු රනිල් අල්ලන්න අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉඳලා ගේන්න ආපු ගෝඨාභය රාජපක්ෂයි පොහොට්ටුවයි එකතු වෙලා ඒ රනිල් අල්ලලා තිබ්බන ජනාධිපති පුටුවේ. පොහොට්ටුවලත් ලැජ්ජ නැහැ. ලැජ්ජ නැහැනේ කොහොමද? ඒගොල්ලන්ට. නේ? ඒ නිසා ඒගොල්ලන්ට ඒව අදාළ නැහැ දැන්. දැන් කිරිපැණි වගේ. මේ හොරු අල්ලන්නේ නැහැ මේගොල්ලෝ. නිසා අපි කියනවා ඒ පැමිණිලි ඔක්කොම දාපුවා තියෙන්නේ. නිසා මේ දෙගොල්ලෝ හොරු අල්ලන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදපු දවසට හොරු අල්ලලා පෙන්නන්නම්. එදාට ওই මහත්තුරුන්ට අපි කියනවා පැනලා ගියත් ලෝකේ කොයි කරවලට ගියත් අල්ලන් ඇවිල්ලා හොරා කාපු අය කරගන්න විතරක් නෙමෙයි හොරුන්ට දඬුවම් දෙන වැඩෙත් අපි කරනවා. දැන් යහපාලනේ ඉන්නේ හොරුන්ට දඬුවම් කරන්නනේ. යහපාලනෙන් පස්සේ එන රාජපක්ෂ පාලනයත් කියන්නේ හොරුන්ට දඬුවම් කරනවා කියලා. එතකොට මේ හැමදාමත් මේ හොරු අල්ලනවා හොරුන්ට දඬුවම් කරනවා මේක මායාවක් වගේනේ ජනතාව රවට්ටනවා මේක මැජික් එකක් වගේ. එතකොට හොරු අල්ලනමයි කියන එක ඇත්තටම ජනතාවට ප්‍රායෝගිකව කවදාවත් බලා ගන්න බැරිද මේ රටේ? පුළුවන්. ඊටාම කෙටි කාලයක් ඇතුළත අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. මේ රටේ හොරු අල්ලයි කියලා ජනතාවට විශ්වාසය තියෙනෙත් අපි නෙවුද? ඔබ කිව්වා වගේම අපේ රටේ මහජන දේපල හොරා කාලා නැති මහජන දේපල හොරා කෑම පිළිබඳව උසාවියක නඩු නැති පොලිසියක පැමිණිලි නැති එකම දේශපාලන ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණ. ජාතික ජන බලවේගය. අපි ජනතා විමුක්ති පෙරමුණ නිසා අපි කියනවා අපේ අත් සුද්ධ නිසා තමයි අපේ දෑත් සුද්ධ නිසා තමයි අපිට මුන්ට හොරු කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒ හොරු එකතු වෙලා අපිට මොන කතා කිව්වත් ජනතාව රවට්ටමින් තමයි මේ ගමන ආවේ. ඒකට එරෙහිව තමයි මේ අරගලේ මතු වුනේ. ඒ මතු වෙච්ච අරගලේ බලාපොරොත්තු වෙච්ච එකක් තමයි හොරු අල්ලන එකත් හොරුන්ට දඬුවම් දෙන එකත්. අද ඒක සිද්ධ වෙන්නේ නැහැ. අද හොරුන්ට තනතුරු දෙනවා රනිල්. ඉතින් හොරෙකුට තනතුරක් දෙනවා මිස දඬුවමක් දෙන්නේ නැහැ නේ උතේ. ඉතින් මහ බැංකුව කඩපු රනිල් නේද? පගාව ගත්ත ප්‍රසන්නට ඇමතිකම දෙනවා හරිනේ. තව ටික දවසක් නාමල්ලට ඇමතිකම් දෙනවා හරිනේ එතකොට. හොරුන්ට හොරු සලකනවා. ඒ නිසා හොරුන්ට සලකනවා මිස මේ අය කවුරුත් මේ දෙගොල්ලන් කාටවත් දඬුවම් කරන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒ නිසාම තමයි ජාතික ජල බලවේගයේ ආණ්ඩුවක් හැදෙනවට බය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් එනවට බය. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි එකතු වෙලා හදමු මේ ආණ්ඩුව. අපි හදමු මේ රට. ඔබට එදාට ගෝල් පේස් පිටියේදී බලා ගන්න පුළුවන් මේ රටේ මහජන දේපල කොල්ල කාපු මිනිස්සු. ඒ මහජන දේපල කොල්ල කාලා කොහෙද තියලා තියෙන්නේ සහ ඒ කොල්ල කාපු මිනිස්සුන්ට දඬුවම් දෙන එක. ඒ නිසා අපි මේ කියන්නේ මහජන දේපල කොල්ල කාපු හැම කෙනාම අනිවාර්යෙන් මේ රටේ ජනතා අධිකරණය ඉදිරියේ දඬුවම් ලැබිය යුතුමයි. අපේ රටේ දරුවෝ අද බෙහෙත් නැතුව මිය යදනවා. කෑම නැතුව දුක් විඳිනවා. විශ්වවිද්‍යාල මිනිස්සු මැරෙනවා බෙහෙත් නැතුව. අද ගොවියා පොහොර නැතුව දුක් විඳිනවා. ලෙඩ වෙච්ච මිනිස්සු මැරෙනවා. මේ සියල්ලට වග කියනවනේ මේ හොරකම වංචාව. ඒ දූෂිතයන්ට දඬුවම් දිය යුතුමයි. ඒ දඬුවම් දෙන්න නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හැදිය යුතුමයි. එදාට හොරු හිරේ දාන එක අපි සහතික කරලා කියන එක අපි භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. දැන් ජනතාවට තියෙන සැකයක් තමයි දැන් ඔබේ පක්ෂය පිළිබඳ ජනතාවට සැකයක් නැති වෙන්න පුළුවන්. නමුත් දේශපාලඥයා පිළිබඳව ජනතාවට විශාල සැකයක් තියෙනවා. එන්න කලින් හැමෝම කියන්නේ අපි අල්ලනවා, අපි දඬුවම් කරනවා, මේ සියල්ලම සිද්ධ කරනවා. සියල්ලම ඔවුන් කියනවා. හැබැයි ආවට පස්සේ ඔවුන් ප්‍රායෝගිකව මේ කාරණයට
පෙළඹෙන්නේ නැහැ. ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණට ජනතාවට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? නැහැ. අපි ওই කාත් එක්කවත් අපි ඩීල් එකකට යන්නේ නැහැ. අපි අනිවාර්යෙන් ජනතාව වෙනුවෙන් මේ කටයුත්ත අපි කරනවා. අපි හොරු අල්ලනවා, දඬුවම් කරනවා. ජනතාවට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද? මේ ප්‍රකාශනයේ විතරක් ඇති කියලා ඔබ හිතනවා. උදේශාන් අපිට ජනතාවට දෙන්න තියෙන්නේ ඔබ අපේ භාවිතාවෙන් අපව මනින්න. ඔබ අපේ භාවිතාවෙන් අපව මනින්න. අපේ ඇමතිවරු හැටියට හිටියා. මන්ත්‍රීවරු හැටියට හිටියා. පළාත් සභාවල අපි මන්ත්‍රීවරු හැටියට හිටියා. ප්‍රාදේශ සභාවල හිටියා. නිසා අපි අපේ භාවිතාව ඇතුලෙන් ඔබ අපිව මනින්න. අපේ ඒ භාවිතාව තමයි අපිට මේ ආණ්ඩුවක් ඇතුළත අපිට තියෙන්නේ. ඒ සංස්කෘතිය අපි පවත්වා යනවා. ඒ භාවිතාව අපි ඔප්පු කරනවා. ජනතාවට අපි තියපු විශ්වාසය අපි රකිනවා. ඒ නිසා අපි ඔබට කියන්න තියෙන්නේ හෝද මඩේ දදා හැමදාම ජනතාවට බොරු කර යන මේ දෙගොල්ලොම කරේ එකයි කියලා දැන් රටේ ඔප්පු වෙලා තියෙනවා. අත්හදා බලන්න හරි ඉතුරු වෙලා තියෙන අපි. ඒ නිසා අපි කියනවා ඒ සහතිකය අපි දෙනවා. ඒ නිසා දේශපාලඥයා දිහා ඔබ බලපු ඔබ ඉගෙනගත්ත පාඩමට වඩා වෙනස් එකක් ඔබ අපෙන් ඉගෙන ගනිමින් තිබෙනවා. ඒ නිසා අපි ඒක සහතික කරලා කියනවා ඒ භාවිතාවෙන් ඔබ අපි මයින්න අපි ඒ භාවිතාවට අනිවාර්යෙන් අපේ ඒ තහවුරුව සහ ඒ විශ්වාසය ආරක්ෂා කරනවා. දැන් අපි වර්තමාන රජය දිහා දැක්කට පස්සේ අපිට පේන දෙයක් තමයි දැන් මේ ඇමතිවරු පෙරහැරේ යනවා. රාජ්‍ය ඇමතිවරු පැටව ගහමින් ඉන්නවා. මේකෙදී SLPP එක ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ SLFP එක අනිත් පැත්තෙන් ගත්තාම SJP එක තාම ඇවිල්ලා නැහැ. නමුත් අර කණ්ඩායම් දෙකෙන්ම දැන් ඇමතිවරු පත් වෙලා තියෙනවා රාජ්‍ය අමාත්‍යවරු. SJP එකෙත් යම් කණ්ඩායමක් යනවායි කියන කතාවක් තියෙනවා. නමුත් ඒ පිළිබඳව තාම ප්‍රායෝගිකව ඒක ඔප්පු වෙලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ නොසැලී ඉදී කියන විශ්වාසයක් ජනතාවට දෙන්න පුළුවන්ද තමන්ගේ තනි ආණ්ඩුවක් එනකන් කාටවත් මුක්කු ගහන්නේ නැහැ කියලා. දශමයක්වත් සැක තියාගන්න එපා. සහතික කරලා කියනවා මේ රනිල් රාජපක්ෂ හොර නඩයත් එක්ක අපිට ඩීලුත් නැහැ ආණ්ඩුත් නැහැ. ඒ නිසා ඔබ අර සඳහන් කරපු SJB හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හරි කියන්නේ මේගොල්ලෝ එක කට්ටිය මේ නම් වෙනස් කරන තැන් වල හිටියට මේ දෙගොල්ලෝ අතරම ඉන්නවා මම මේ කියපු චෝදනා ලබන අය. ඔය එළියේ හිටියත් ඉන්නවා ඇතුලේ හිටියත් ඉන්නවා. මහ බැංකු බැඳුම් කර වංචාවේ හොරුම දෙගොල්ලොංගම ඉන්නවා. සල්ලි ගත්ත මිනිස්සු දෙගොල්ලොංගම ඉන්නවා. ඒ නිසා අපිට සහතිකයක් දෙන්න පුළුවන් මේ රට හදන සැලැස්මක් අපිට තියෙනවා. ඌමනාවක් තියෙනවා. ඒ නිසා මේ රටේ හොරකම වංචාව කරන්න ඕන නම් මේ හොර නඩයන් එක්ක එකතු වෙලා අපිට ඒ වැඩේ කරන්න තිබුණා. හැබැයි එහෙම හීනකින්වත් හිතන්නේ නැති මේ රටේ මහජන මුදල් වංචාව දූෂණය නවත්තන්න සිහින දකින මිනිස්සු අපි. ඒ වෙනුවෙන් අපි ජනතාවට ආරාධනා කරන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ හොර නඩ එක්ක අපිට ඔය ඇමති කටුවලට මේ දේශපාලනය ගන්න බෑ. ඒගොල්ලෝ පක්ෂ බේර ගන්න බැරුව ඇමතිකම් ගන්න නැත්තම් සංවර්ධන කමිටු වලට යනවා කියලා විවිධ තියරි දැම්මට මේ යන්නේ ඇමතිකම් වලට යන මිනිස්සු නවත්ත ගන්න බැරුව. ඒ නිසා අපි කියන්නේ එහෙම ගන්න පුළුවන් මිනිස්සු නෙමෙයි මේ. එහෙම ගන්න බෑ මේ දේශපාලන ව්‍යාපාරේ. ඒගොල්ලෝ කොච්චර උත්සාහ කරත් විනාශ කරන්න බැරි වෙන ඒ නිසා. ඒ නිසා ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටට උගන්වමින් තියෙන දේ ඒක. ඒ නිසා අපි මේ රටේ ජනතාවත් එක්ක මේ පොර බදන්නේ හෙට අපේ දරුවන්ට වඩා හොඳ රටක් හදන්න. දැන් අපිට ඡන්දයක් අපි කතා කළොත් දැන් ඔබ හොඳින්ම දන්න දෙයක් තමයි අපිට ඡන්දයක් එන්න නම් මහමැතිවරණයක් එන්න නම් ලබන අවුරුද්දේ මාර්තු මාසෙන් පස්සේ තමයි ජනාධිපතිවරයාට ඒ සඳහා වන බලය ලැබෙන්නේ. නමුත් මේ යන තත්ත්වය හැටියට නම් එහෙම මේ කලින් මේක අතේ තියලා පූජා වට්ටියක් වගේ දෙයි කියලා හිතන්න අමාරුයි මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඔබ විශ්වාස කරනවාද මෙච්චර කාලයක් තව අවුරුදු දෙකක් හෝ දෙකමාරක කාලයක් මේක ඇදගෙන ගිහිල්ලා හරියටම මැතිවරණයක් එන කාල සීමාව දක්වා ජනතාවගේ බලය ජනතා විමුක්ති පෙරමුණ සතු තියාගන්න පුළුවන් වෙයි කියලා. උදේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය මේ ගොඩනගමින් තියෙන පළල් ජනතා ව්‍යාපාරයට මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු යහපත් මිනිස්සු මේ රටේ 95ක් විතර ඉන්න හොඳ මිනිස්සු එකතු වෙමින් ඉන්නේ. ඒ එකතු වෙමින් ඉන්න වෙන කිසිවක් නිසා නෙමෙයි කාටවත් පැවැත්මක් නැතිලා තියෙන මේ හොරු නිසා. මේ දූෂිතව නිසා. මේ වංචාකාරයෝ නිසා. ඒක පහුගිය අවුරුදු කීපය ඇතුළේ මිනිස්සු ඉගෙන ගත්තේ නැති පාඩම් මේ මාස 6 ඇතුළේ ඉගෙන ගත්තා. ඒ නිසා මේ රනිල් රාජපක්ෂලාට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වුණොත් අවුරුදු දෙකමාරක් යන්න වෙන්නේ උදේ. දැන් රනිල් මේ මාස 4ක් තිස්සේ කරපු එක දෙයක්වත් නැහැ නේ. ඩොලර් එකක්වත් ගේන්න හදපු වැඩපිළිවෙලක් නැහැ නේ. මේ සැප්තැම්බර් 27 වෙනවා ලෝක සංචාරක දිනේ. මොකක්ද හදලා තියෙන වැඩපිළිවෙල? සංචාරක ව්‍යාපාරේ රට හදන වැඩේදී සැලකිය යුතු ආකර්ෂණයක් දිනා ගන්න පුළුවන් තැනක් අපේ රට. ඔබ මතක් කරපු එක හොඳයි සමාවෙන්න. ඔබ මතක් කරපු එක හොඳයි. මොකද ඒක දන්නවද දන්නේ නැහැ මේ මම කියන්නේ නැතුව ඒක. අපේ ඇමතිවරුන්ට එහෙම හාන් කවින්සියක්වත් නැහැ නේ උදේ. එහෙනම් දැන් ඉඳන් මේක පටන් ගන්න එපා. ඉතින් මේ සංචාරකයෝ එන්න සීසන් එක පටන් ගන්න කාලේ තියෙන මැච් එක විකුණනවාද ඩුබායි වලට?
මේ වර්ල්ඩ් ඒසියන් කප් එක තිබුණේ ලංකාවේ. ක්‍රිකට් ගහන්න නැති රටක් ගිහිල්ලා අපි ක්‍රිකට් ඒසියන් කප් එක තියෙනවා. මේ අපේ රටේ තිබිච්ච අපිනේ හොස් කරන්න හිටියේ. ඉතින් අපේ සංචාරක ව්‍යාපාර දැක්මක් තිබුණේ නැහැ. ඒ නිසා මේ අයට එහෙම ඉලක්කයක් දැක්මක් තියෙන එකක් නැහැ. ඉතින් ඒ නිසා මැතිවරණ ගන්න වෙනවා. ඒ නිසා දැන් මේ 20න් පස්සේ පළාත් පාලන ඡන්දය තියන්න ඕනේ. මැතිවරණ කොමිසමට බලය එනවා. ලබන 20 පෙබරවාරි 20 වෙනිදා ඡන්දයක් තියලා යන්න ඕනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරලා උදේ ඡන්දයක් ගන්න පුළුවන්. ඒ නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නැතුව පාර්ලිමේන්තුවේ තවදුරටත් සෙල්ලම් දාන යන්න හදන්නේ මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු තරුණයෝ මේ අනිවාර්යෙන් මේ ජෙනරේෂන් එක ගෝඨාභය රාජපක්ෂ එලවන්න කටයුතු කරා වගේම මේ අරගලයට ආදරය කරන මිනිස්සු මේ පාලකයෝ එලවන්නත් කටයුතු කරනවා. ඒක නවත්තන්න බෑ. ඒක නවත්තන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා උදේ. මොකද්ද? මේ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න ඕනේ. ඒ ආර්ථික අර්බුදයට උත්තර හොයන්න නම් මේ දේශපාලන අර්බුදය විසඳන්න ඕනේ. ඒක නිසා තමයි රනිල් රාජපක්ෂලා දැන් උපරිම try කරනවා මේ සර්වපාක්ෂික කතා කියන්නේ. දැන් පුළුවන් වුණාද රනිල්ට මාස 4ක් ගියා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. මාස 2ක් ගියා ජනාධිපතිලා පුළුවන් වුණාද හෙටට මාස 2යි. බෑ. ඒ කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව හැදෙන්නෙත් නැහැ. ඒ නිසා මේ විවිධ සෙල්ලම් දාන්න හදුවට ඒකෙන් මේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා දේශපාලන විශ්වාසය හැදෙන්නේ නැතුව රටට ඩොලර් එන්නේ නැහැ. අපේ රටේ විදේශ විලයින ශ්‍රී ලාංකිකව මාසෙට ඩොලර් මිලියන 700ක් එව්වා. දැන් ඒක 300ට බහැලා. අපිට නිකන් මාසෙකට එන ඩොලර් මිලියන 400ක් නැති වෙලා තියෙනවා මේ දූෂිත දේශපාලඥයන් නිසා. විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ කියනවා ඔබ සමාජ මාධ්‍ය හැසිරෙනකොට ඔබට දකින්න පුළුවන් මේ හොරු ඉන්නකම් අපි සල්ලි එවන්නේ නැහැ කියලා. ඒතකොට සමහර ඇමතිවරු මන්ත්‍රීවරු කියනවා නෑ කොහොමද ඔයගොල්ලෝ වෙන ඩොලර් එවන්නේ? ඒවා කොහොමද හොරකම් කරන්නේ? ඔයගොල්ලෝ බය නැතුව එවන්නේ. හොරකම් කරුවේ නැත්නම් ඒවපු සල්ලි තියෙන්න එපා. මුන් හොරකම් කරන නිසානේ මේ සල්ලි නැති වෙන්නේ. හොරකම් කරපුවට වැඩිපුර ගෙවන්න වෙන නිසානේ මේ සල්ලි කොල්ල කාලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය හැදෙන්න නම් මේ පාලකයෝ යන්න ඕනේ. එහෙම නැතුව රනිල් හිතන් ඉන්නවා නම් අවුරුදු 2 ගිහිල්ලා බබා වගේ ගෙදර ගිහිල්ලා හිටපු ජනාධිපති කෙනෙක් හැටියට විශ්‍රාම සුවේ විඳින්න. ඒ නිසා අපි රනිල්ටත් මතක් කරලා දෙන්න ඕන ජූලි 9 පාඩම නැවත කියව ගන්න. ජූලි 9 පාඩම කියව ගන්න. ඒ නිසා මේ රටේ අරගලයට ආදරය කරන මිනිස්සු, මේ රටේ ගෝවියෝ, දීවරයෝ, වැඩ කරන ජනතාව, වෘත්තීය වේදියෝ, කලාකරුවෝ, ශිෂ්‍යයෝ මේ රටේ සියලු ප්‍රගතිශීලී මිනිස්සු එකතු වෙලා මේ රට යහපත් තැනක් කරන්න ගත් අරගලය සාර්ථක කරන්න වෙන ජනතා ජයග්‍රහණයකින්මයි. ඒ සඳහා පාර්ලිමේන්තුව විසිරලා මැතිවරණයක් දෙන්නේ නැත්නම් මැතිවරණයක් ලබා ගැනීම සඳහා වෙච්ච ගෙන යන අරගලය අපි අකණ්ඩ විස්තරාට ගෙන යනවා. ඒ නිසා මේ ප්‍රශ්න විසඳන්න නැතුව මේ බඩු මිල අහසට ගිහිලා තියෙන වෙලාවක ඇමතිකම් බෙදාගෙන ඒගොල්ලෝ කාගලෝ විලා ඉන්න හදනවා නම් රටේ ජනතාවගේ බඩගින්නට බ්‍රේක් නැහැ. ඉවසිලි නැහැ. ඒ නිසා දරුවෝ බඩගින්න යඬද්දී අම්මලා තාත්තලා තවදුරටත් ඉවසන්නේ නැහැ. ඒ නිසා ඒ විලාපය බොහෝම කෙටි කාලයක් තුල මහා දැවැන්ත සුනාමියක් වෙලා රනිල්ල රාජපක්ෂලා අර මහා මුහුදේ කෙරවලට ඇදගෙන යන දවස ඇත නෙමෙයි කියන පණිවිඩය විතරක් අපි දෙනවා. අන්න ඒ සටන ජනතා ජයග්‍රහණකින් අවසන් කිරීම සඳහා ජාතික ජන බලවේගය අපි ඒකට නායකත්වය දෙනවා. ඒ වෙනුවෙන් රටේ ජනතාව පෙළගස්සන කියන කාරණේත් මේ වෙලාවේ මතක් කරනවා. ලැබිලා තියෙන කාලය අවසන්ලා තියෙන නිසා මම ඉතා ඉක්මනින් කෙටි ප්‍රශ්නයකට යමු වෙන්න. අරගලයට ඔබලා නායකත්වය දෙනවා පිටිපස්සේ ඉඳලා. ඔබ දැන් මේ සඳහන් කරන කාරණාත් එක්ක තවත් අරගලයක ආරම්භයක් මැතිවරණය වෙනුවෙන් ඔබලා ආරම්භ කරන්නද මේ හදන්නේ? අනිවාර්යෙන්. මේ වෙනකොටත් අපි ඒක ආරම්භ කරලා තියෙනවා. වහාම මේ මර්ධනය නවත්තන්න, ජාතික සම්පත් විකිණීම නවත්තන්න, ජනතාවට සහන දෙන්න. ඒවා බැරි නම් පාර්ලිමේන්තුව විසිරලා ජනතාවට මැතිවරණයක් දෙන්න. ඒ මැතිවරණය ලබා ගැනීම වෙනුවෙන් අපි මේ පටන් ගත්ත සටන අපි අකණ්ඩව ගෙන යනවා උදේ. ඒ සටන ජනතා ජයග්‍රහණයකින් මේ ජයග්‍රහණය අවසන් කරන තෙක් ඉස්සරහට ගෙන යන්න. ඒ වෙනුවෙන් මේ රටේ සියලු බලවේග එකතු කරන්න මේ රටේ උත්සන්ත ව්‍යාපාරය ලෙස අපි කටයුතු කරමින් තියෙනවා. හොඳයි අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. නිෂ්පාදකතුමා කාලය අවසන් බව දිගින් දිගටම දැනුණා. නමුත් අපිට මේ කතා කරපු කාරණා බොහොම වැදගත් නිසා රටේ ජනතාවට මේ පිළිබඳව අවබෝධයක් ලබා දී යුතු නිසා අපි මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව දිගටම මේ විදිහට අරගෙන ගියේ. තවත් බලාපොරොත්තු වෙන තවත් සාකච්ඡාවක් ඉදිරියේදී තා මෑතකදීම සිදු කරන්න. මොකද වෘත්තීය සමිති ගැන කතා කරනකොට සහ රටේ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා කතා කරන්න. විශේෂයෙන්ම අද දවසේදී සමා වෙන්න ඕනේ මේ වතුකම් කරුවන් පිළිබඳව අපිට අවධානයක් යොමු කරගන්න කාලේ මදි වෙලා තිබුණා. ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ වගේම රාජ්‍ය සේවකින් පිළිබඳවත් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී සාකච්ඡා කරන්න. ඒ සඳහා කාලයක් වෙන් කරගන්නම් ඉතා ඉක්මනින්. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ටර්නින් පොයින්ට් වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජිකයෙක් වගේම අන්තර් සමාගම් සේවක සංගමේ සභාපතිතුමන් වසන්ත සමරසිංහ මහතාට ස්තුතියි උදේ. ඔබටත් කණ්ඩායමටත් ඔබේ නාලිකාටත් බොහොම ස්තුතියි. එහෙමනම් ඒ ස්තුතියත් සමගින් අපි සූදානම් වන්නේ ඔබෙන් සමුගන්නට.
අපිට සහයෝගය ලබා දුන්නු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් යලිත් හෙට දවසේදී සුලිය වැඩසටහන ක්‍රියාත්මකයි. ඔබට එක්වන්නට අපි ආරාධනා කරනවා රාත්‍රී 10:15ට. ලබන සතියේ ටර්නින් පොයින්ට් සමගින් යලි හමු වෙමු. සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.